සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ සංවාද මණ්ඩපයට. අදම මම කතා කරන්න ටොපික් එක සිංහලෙන්ම කිව්වොත් බෙල්ල ගහලා යන ටොපික් එකක්. ඇයි මම ඒකට එහෙම කියන්නේ? ඒකට හේතුව මම මේ අද කතා කරන ටොපික් එක වටා මේ කියන සංකල්පේ වටා එකතු වෙලා ඉන්න ෆෑන් බේස් එක. වචනේ පරිසමාප්ත අර්ථයෙන් කිව්වොත් එහෙම ලෝයල් ෆෑන් බේස් එක ඊටාම විශාල ප්‍රමාණයක්. එතකොට මොකක්ද මේ මම අද කතා කරන ටොපික් එක? අද මම කතා කරන්න යන්නේ law of attraction ගැන. සිංහලෙන් කිව්වොත් ආකර්ෂණ නීතිය ගැන. ඔයගොල්ලෝ අන්තර්ජාලයට පිවිසිලා law of attraction එහෙම නැත්නම් ආකර්ෂණ නීතිය කියලා සර්ච් කරොත් ඔයාලට එකී මෙකී නොකී ලැන්ග්වේජස් වලින් මේ ආකර්ෂණ නීතිය ගැන වීඩියෝ සහ ඩොකියුමන්ට්ස් රාශියක් හොයාගන්න පුළුවන් වෙයි. හැබැයි ඔයගොල්ලෝ හොයාගන්න ඩොකියුමන්ට්ස් සහ වීඩියෝස් අති බහුතරයක් මම දාන්නේ confirmation bias කියන කැටගරි එකට. මොකක්ද ඒකට හේතුව? එතනදී මේ වීඩියෝ සහ ඩොකියුමන්ට්ස් ප්‍රොඩියුස් කරන අය ඔය law of attraction ගැන විස්තර කරන්නේ ආකර්ෂණ නීතිය හරි කියන තැන ඉඳලා ඒගොල්ලෝ මුළු ඩොකියුමන්ටරි එකම රන් කරන්නේ ආකර්ෂණ නීතියේ සුවච කීකරු ගෝලයක් වෙලා. නමුත් ඔය confirmation bias කියන දේ මට හරියන්නේ නැහැ. අපි මොකක් හරි burning topic එකක් ගැන කතා කරනකොට අපි තේරුම් ගන්න ඕනේ ඒ burning topic එක හරි කියන පිරිසකුත් ඉන්නවා. ඒ burning topic එක වැරදි කියන පිරිසකුත් ඉන්නවා. එතකොට කෙනෙක් ඒ ගැන ඇනලයිස් කරනකොට, ඒ ගැන රිවිව් කරනකොට, ඒ රිවිව් කරන කෙනා දැනගන්න ඕනේ මැද ඉඳගෙන මිඩල් පාත් එකේ ඉඳගෙන රිවිව් කරන්න. මම අද කරන්න යන්නේ ඒ වගේ වැඩක්. එහෙනම් එකතු වෙන්න මාත් එක්ක ලෝකේ වැඩිපුරම කතා බහට ලක් වෙන මාතෘකාවලින් එකක් වන law of attraction සම්බන්ධව විවිධ දැනුම් පද්ධති වලට සාපේක්ෂව තාක්ෂණික විවරණයක් කරන්න. හරි, එහෙනම් පටන් ගමු අපේ සංවාදය. ඇත්තට මේ law of attraction කියන්නේ මුල මැද අග පැටලිච්ච නෝල් බෝලයක් වගේ. එතකොට මමත් ඔය පමගාලට එකපාරම පැන්නොත් වෙන්නේ මමත් ඕක ඇතුලේ පැටලෙන එක විතරයි. එහෙනම් මුලින්ම අපි මේ ආකර්ෂණ නීතිය සම්බන්ධයෙන් තියෙන පටලැවිලි ටික නිසියාකාරව විසඳගෙන ඉමු. අද රිවිව් එක පටන් ගන්න කලින් මම කියන්න කැමති මම මේ රිවිව් එක කරන්නේ මොනියම් හෝ පිරිසක් දැඩි ලෙස විශ්වාස කරන දෙයකට පහර ගැසීමට නම් නොවේ. මම එක්තරා විදිහක රිසර්ච් කෙනෙක්. මම රිසර්ච් කරන්නේ විනෝදයට. එතකොට මට හම්බෙන අමුතුමාකාරයේ ටොපික්ස් ගැන මම රිසර්ච් කරනවා. ඒ රිසර්ච් කරලා ඒ සම්බන්ධව මම හොයාගන්න දේවල් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න එක තමයි මම මෙතන කරන්නේ. ආයි පාරක් මම කියනවා මම මෙතන කිසිම වෙලාවක මිනිස්සු විශ්වාස කරන, දැඩිසේ විශ්වාස කරන දෙයකට පහර ගැසීමක් නෙමෙයි සිදු කරන්නේ. ඒ විදිහට ගොඩ කාලෙක ඉඳලා මම රිසර්ච් කරපු ටොපික් එකක් තමයි මේ law of attraction කියන්නේ. අද වීඩියෝ එක බලන සමහරක් දෙනෙක්ගේ විශ්වාස වලට මේ වීඩියෝ එකෙන් යම්කිසි ආකාරයක බලපෑමක් වෙන්න පුළුවන්. ඒක පොසිටිව් ඉම්පැක්ට් එකක් වෙන්නත් පුළුවන්. ඒක නෙගටිව් ඉම්පැක්ට් එකක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මුලින්ම මම හැමෝගෙම සමාව ආයද සිටිනවා ඒ සම්බන්ධව. මම මේ කියන කිසිම දෙයක් ඔයගොල්ලන්ගේ පෞද්ගලික ඇදහිලි සහ විශ්වාස වලට කරන පහර ගැසීමක් නෙමෙයි. මම අද මේ කරන්න යන්නේ law of attraction එහෙම නැත්නම් ආකර්ෂණ නීතිය කියන සංකල්පයට අපි සම්මුති වශයෙන් පිළිගත්ත දැනුම් පද්ධති knowledge areas වලට සාපේක්ෂව යම් ආකාරයෙන් ඊටාම ගැඹුරු විවරණයක් ලබා දීම පමණයි. එහෙම කරලා මම අද උපරිමයෙන් උත්සාහ කරනවා ඕගොල්ලන්ට මේ පටලවිලා තියෙන law of attraction කියන දේ ලියා ගන්න උපරිමාකාරයෙන් උදව් කරන්න. අතන මට කියන්න අමතක වුණා. මම මෙතනදී ඕගොල්ලන්ට මේ ආකර්ෂණ නීතිය හරිද වැරදිද කියලා බලන්න මම යූස් කරපු පුංචි ප්‍රැක්ටිකල් ටිකකුත් ඔයගොල්ලන්ට අද මේ වීඩියෝ එක අතරතුරදී කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි. අපි එහෙනම් මුලින්ම බලමු මේ law of attraction සම්බන්ධව වර්තමානයේදී පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් සුලභ මත. ඒ කියන්නේ මේ law of attraction උගන්වන අය මේ law of attraction මොන වගේ දෙයක්ද කොහොමද ඒක වැඩ කරන්නේ කියන්නේ කියලා අපි දැන් පොඩ්ඩක් හොයලා බලලා ඉමු. සමහර විට ඕගොල්ලෝ මම මේ කියන කරුණු වලට වඩා වැඩි දේවල් අහලා ඇති. ඔයගොල්ලෝ දැනටමත් ඒ ගැන මීට වඩා දැනුවත් ඇති. හැබැයි මම ඔය කියන හැම කරුණක්ම එකට එකතු කරලා ඒ වගේ සාරාංශය තමයි මේ දැන් ඕගොල්ලන්ට කියන්න යන්නේ. පළවෙනි කාරණාව මිනිසා ශාක සහ සතුන් ඇතුළු මේ මුළු විශ්වයම නිර්මාණය වී ඇත්තේ එකිනෙකට වෙනස් සංඛ්‍යාතයන්ගෙන් කම්පණය වන විවිධාකාරයේ ශක්ති ප්‍රභවයන්ගෙන්ය. දෙවෙනි කාරණාව අපේ අභ්‍යන්තරයේ හටගන්නා හැඟීම් සහ සිතුවිලිද සමන්විත වෙන්නේ
මේ ආකාරයෙන්ම විවිධ සංඛ්‍යාතයන්ගෙන් කම්පණය වන ශක්ති විශේෂයන්ගෙන්ය. දැන් ඔයගොල්ලෝ මෙතනදී හොඳට මතක තියාගන්න ඕනේ ආකර්ෂණ නීතියට අනුව මේ මුළු විශ්වයම සහ අපේ ඇතුලේ තියෙන හැඟීම් සහ සිතුවිලි කියන දේවල් මේ ඔක්කොම සමන්විත වෙන්නේ මේ ඔක්කොම නිර්මාණය වෙලා තියෙන්නේ එකිනෙකට වෙනත් සංඛ්‍යාතයන්ගෙන් කම්පණය වන ශක්ති විශේෂයන්ගෙන්. මේක අතිශය සාර්ථක විදිහට තේරෙනවා විද්‍යාව ඉගෙනගෙන තියෙන අයට. ඒ කියන්නේ ඇත්තටම ඔක්කොම මේක තේරෙනවා. මොකද මේකට හේතුව 9 වසරේ විද්‍යාවේ ඕගොල්ලෝ ඉගෙන ගන්නවා කම්පන සහ තරංග කියලා පාඩමක්. පොඩ මතක් කරලා බලන්න ඔය කම්පන සහ තරංග, ෆ්‍රීකවන්සි, ভাইබ්‍රේෂන්, තාරතාවය, අනුනාදය, සංඛ්‍යාතය, කම්පන සංඛ්‍යාතය, ස්වභාවික කම්පන සංඛ්‍යාතය ඕ අනිවාර්යයෙන් ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. දැන් ඔය කියපු සමානකම යොදාගෙන law of attraction වලින් කියනවා අපේ හැඟීම් සහ සිතුවිලි වලට සමාන විච්ච කම්පන සංඛ්‍යාතයන්ගෙන් චලනය වන වස්තුන් ඕනෑම ආකාරයක වස්තුන් අප වෙත ආකර්ෂණය කරගන්න පුළුවන් කියලා. මේ වගේ දෙයක් සයන්ස් වල තියෙනවා. මම මෙතන කියන්නේ මේ law of attraction සහ මේ සයන්ස් සම්බන්ධ වෙනවා කියලා. මම මෙතන මේ scientific දේ ඔයගලන්ට කියන්න යන්නේ. මේගොල්ලෝ මේ අල්ලගත්ත කොන තමයි මම දැන් ඔයගලන්ට කියන්න යන්නේ. ඕනම වස්තුවකට තියෙනවා ස්වභාවික කම්පන සංඛ්‍යාතයක්. අපි දැන් ගත්තොත් මේ බිල්ඩින් එකක්. ඔය බිල්ඩින් එකට තියෙනවා ස්වභාවික කම්පන සංඛ්‍යාතයක්. දැන් ඔය බිල්ඩින් එක සම්පූර්ණයෙන් බිම දාන්න ඕන නම් කරන්න ඕනේ මොකද්ද? එහෙම කරනවා නම් කරන්න ඕනේ බෝම්බයක් ගහන එකනේ. හැබැයි බෝම්බයක් ගහන්න නැතුව බිල්ඩින් එක බිම දාන්න පුළුවන්. අපිට පුළුවන් නම් මොකක් හරි ভাইබ්‍රේෂන් එකක්, මොකක් හරි වේව් එකක් නිර්මාණය කරන්න ඔය බිල්ඩින් එකේ ස්වභාවික කම්පන සංඛ්‍යාතයට සමාන වන ඔය බිල්ඩින් එකම සැනකින් බිම වැටෙනවා. හොඳම උදාහරණයක් තමයි ඔයගොල්ලෝ දැකලා තියෙනවද? ඔපෙරා ගායිකාවෝ මේ වගේ ග්ලාස් එකක් අල්ලගෙන ඔය ග්ලාස් එකට ඇහෙන්න සින්දු කියනවා. ඒ කියන අතිශය අති තීව්‍ර සංඛ්‍යාතයේ හැමුයි ඔය ග්ලාස් එක බිඳිනවා. ඒ බිඳින්නේ ඔය ග්ලාස් එකේ ස්වභාවික කම්පන සංඛ්‍යාතයට ඒ ගායිකාවගේ කටහඬේ තියෙන කම්පන සංඛ්‍යාතයේ සමාන වුණාම ඔය විදිහට තව උදාහරණයක් කියන්නම්. අපි මොන වේලාවකවත් ආමි පැරඩ් එකකට බ්‍රිජ් එකක් උඩින්, ඒ කියන්නේ පාලමක් උඩින් මාර්ච් කරගෙන යන්න දෙන්නේ නැහැ. ඔය ආමි පැරඩ් එක මාර්ච් කරන්නේ එකම විදිහට. එතකොට අමුතුමාකාරයේ කම්පන සංඛ්‍යාතයක්, අමුතුමාකාරයේ ෂොක් වේව් එකක් නිපද වෙනවා. එතකොට බැරි වෙලා හරි ඔය පාලමේ ස්වභාවික කම්පන සංඛ්‍යාතයට ඔය පැරඩ් එකේ කම්පන සංඛ්‍යාතය සමාන වුණොත් ඔය පාලම බිම වැටෙනවා. ඔන්න ඔය කියන කොන තමයි මේ ආකර්ෂණ නීතිය අල්ලගත්තේ. මෙතනදි කියන්නේ මොනෑම හෝ වස්තුවක ස්වභාවික කම්පන සංඛ්‍යාතයට සමාන කම්පන සංඛ්‍යාතයක් අපි ලබා දුන්නොත් ඒ වස්තුව අපිට විනාශ කරන්න පුළුවන් කියලා. ආකර්ෂණ නීතිය කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. එයා කියනවා අපි මේ සිතුවිලි සහ අපේ මේ හැඟීම් වලට සමාන කම්පන සංඛ්‍යාතයකින් කම්පණය වන වස්තුන් අපි වෙත අපිට ආකර්ෂණය කරගන්න පුළුවන් කියලා. තුන්වෙනි කාරණාව, ඔය කියන දේ කාටවත් පිට කෙනෙක්ට කරලා දෙන්න බෑ. ඔය කියන ආකර්ෂණය කිරීම කරගන්න ඕනේ ඔයාමයි. හැබැයි ඒකට දිගු කාලීනව මනා සංයමයකින් යුතුව කරන පුහුණු වීමක් අත්‍යවශ්‍ය වෙනවා. ට්‍රේනින් අනිවාර්යයි. හතරවෙනි කාරණාව, ඔයාගේ සිතුවිලි සහ හැඟීම් නිශ්චිත කම්පන සංඛ්‍යාතයකට සුසර කරලා, තේරෙන භාෂාවෙන් කියව ටියුන් කරලා ශක්තිමත්ව දීර්ඝ කාලයක් අඛණ්ඩව පවත්වාගෙන ගියොත් ඔයාට පුළුවන් වෙනවා ඒ කම්පන සංඛ්‍යාතයන්ට සමාන කම්පන සංඛ්‍යාතයෙන් ভাইබ්‍රේට් වෙන කම්පණය වන වස්තුන් සහ පුද්ගලයන් වැනි ඕනෑම දෙයක් ඔයා වෙත ආකර්ෂණය කරගන්න. මේගොල්ලෝ කියන විදිහට කරගන්න ඕනෙත් නැහැ, ඉබේටම ආකර්ෂණය වෙනවා. මිල මුදල්, රැකිරක්ෂා, ආදරය, යාන වාහන, මිතුරු මිතුරියන් වැනි ඕනෑම දෙයක් ඒ අතර තියෙන්න පුළුවන් කියලා ආකර්ෂණ නීතියේ කියවෙනවා. පස්වන කාරණාව, මේ හැම දෙයකම බලධාරියා ඔබයි. ඔබ වෙතට ආකර්ෂණය වෙන පොසිටිව් සහ නෙගටිව් ඕනෑම දෙයකට වග කියන්න ඕනේ ඔබමයි. මේ හැම දෙයක්ම කරන්නේ ඔබගේ පාලනයේ තියෙන සහ ඔබගේ පාලනයේ නොතිබෙන ඔබේ හැඟීම් සහ සිතුවිලි වලින්ය. හයවෙනි කාරණාව, ඔබ තුල තිබෙන ධනාත්මක ශක්තිමත් සිතුවිලි සහ අදහස් වලින් ඔබට ආකර්ෂණය වන්නේ ධනාත්මක සහ ශක්තිමත් දේවල් වන අතර ඔබ තුල තිබෙන ඍණාත්මක සහ දුර්වල හැඟීම් සහ සිතුවිලි නිසා ඔබ වෙත ආකර්ෂණය වන්නේ ඍණාත්මක සහ දුර්වල දුක්ඛිත දේවල් පමණකි. අවසාන කාරණාව, ලෝකයේ හැම දෙයක්ම පාලනය කරන උත්තරීතර නීතිය වන්නේ ආකර්ෂණ නීතියයි.
ආකර්ෂණ නීතියට ඉහළින් කිසිම නීතියක් නැත. ඕගොල්ලෝ හිතන්න එපා මම මේ කිව්වේ මගේ අදහස් කියලා. මේවා මගේ අදහස් නෙවෙයි. මම මේ කිව්වේ ආකර්ෂණ නීතිය සම්බන්ධව තියෙන හැම අදහසකම සාරාංශය. මගේ අදහස් නෙමෙයි මේවා. මේ ආකර්ෂණ නීතිය උගන්වන අයගේ අදහස් පමණයි. දැන් ඔයාට හොඳටම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ ආකර්ෂණ නීතියේ ඉගැන්වීම් වලට අනුව මේ හැම දෙයක්ම පාලනය වෙන්නේ ඔයා පුහුණු කරන ඔයාගේ හැඟීම් සහ සිතුවිලි වලින්. ඒක තමයි මේ ආකර්ෂණ නීතියේ පාදම වෙන්නේ. දැන් එතකොට කොහොමද මේ ඉවක් බවක් නැතුව එහෙම දුවන ඉබාගාත යන හැඟීම් සහ සිතුවිලි පාලනය කරගන්නේ? කොහොමද මේවා සුසර කරගන්නේ? ඒකටත් මේ ආකර්ෂණ නීතිය උගන්වන කට්ටිය අමුතුම ආකාරයේ ක්‍රියාපටිපාටියක් කියනවා. එතන ස්ටෙප් රාශියක් තියෙනවා. ඒ ස්ටෙප් ඔක්කොම එකතු කරලා මම ඔයගොල්ලන්ට දෙන්න සාරාංශය. පළවෙනි එක. ඔයා මේ ආකර්ෂණ නීතිය 100% විශ්වාස කරන්න ඕනේ. පොඩ්ඩක් හරි ඔයා මේ ආකර්ෂණ නීතිය සැක කරොත් ඒක ඔයාට වැඩ කරන්නේ නැහැ. දෙවෙනි කාරණාව. ඔයාට ලබා ගන්න ඕනේ මොනවද කියන එක ගැන ඔයාට ඊටාම පැහැදිලි අදහසක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට ඒ දේ කවදාවත්ම ලබා ගන්න බෑ. තුන්වෙනි කාරණාව. ඔයා හැම වෙලාවකම ඔයාට ලබා ගන්න ඕනේ දේවල්. ඔයා ආස කරන දේවල් සමග මානසිකව ජීවත් වෙන්න ඕනේ. ඔයා ඒවා හැම වෙලාවෙම මනසින් දකින්න ඕනේ. ඕකට කියන්නේ විසුවලයිසේෂන් කියලා. ඔයා එහෙම කරනකොට දිගු කාලයක් තිස්සේ ඔයා ඒ විදිහට හැසිරෙනකොට ඔයාගේ සිතුවිලි සහ අදහස් ඒ වස්තු වලට අදාළ කම්පන සංඛ්‍යාතයෙන් කම්පණය වෙන්න පටන් ගන්නවා. එතකොට ඉබේටම ඒ වස්තු ඔයා වෙතට ආකර්ෂණය වෙනවා. සරලව කිව්වොත් ඔයාගේ බලාපොරොත්තුව ලැම්බෝගිනියක් නම් ඔයා මුළු දවස තිස්සෙම මනසින් ජීවත් වෙන්න ඕනේ ඔය ලැම්බෝගිනිය තමයි. ඔයා මනසින් ඔය ලැම්බෝගිනිය එලවන්න ඕනේ. ඔයා හීනෙන් දකින්න ඕනේ ඔය ලැම්බෝගිනියම තමයි. ඔය විදිහට තමයි ආකර්ෂණ නීතිය කියලා දෙන්නේ. හතරවෙනි කාරණාව. ඔයා හැම වෙලාවකම ඔයාගේ හැඟීම් සහ සිතුවිලි නිසියාකාරව තේරුම් ගන්න ඕනේ. ඒවට ඉබාගාතේ යන්න දෙන්න බෑ. හැම වෙලාවකම ඔයාගේ හැඟීම් සහ සිතුවිලි ඔයාගේ පාලනය යටතට ගැනීමට ඔයාට පුළුවන් වෙන්න ඕනේ. ඔයා ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. අවසාන කාරණාව. ඔබේ ඉලක්කවලට ළඟා වීම සඳහා භෞතිකව සිදු කළ යුතු උපරිමය කරන්න ඕනේ. ඊට පස්සේ ඉතිරිය කිරීම සඳහා ඔබ දිගු කාලයක් තිස්සේ පුහුණු කරපු ඔබේ සුවච කීකරු ඔබට වැඩ කරන ඔබේ හැඟීම් සහ සිතුවිලි කියන ඔබේ හමුදාවට බාර දෙන්න ඕනේ. ඊට වඩා ගොඩාක් දේවල් ඕගොල්ලෝ අහලා තියෙන්න පුළුවන්. හැබැයි හැම දෙයකම සාරාංශය තමයි මම මේ ඕගොල්ලන්ට කිව්වේ. මේ විදිහට තමයි මේ හැඟීම් සහ සිතුවිලි සුසර කරගන්නේ කියලා ආකර්ෂණ නීතියේ උගන්වන්නේ. මම හිතනවා දැන් ඕගොල්ලන්ට යම්කිසි වැටහීමක් ඇති මේ ආකර්ෂණ නීතියේ වැඩ කිරීම කොහොමද වෙන්නේ කියලා. ඒ වගේම ඕගොල්ලන්ට වැටහීමක් ඇති ආකර්ෂණ නීතියට අනුව කොහොමද අපේ හැඟීම් සහ සිතුවිලි සුසර කරගන්නේ කියලා. මෙතන හොඳටම තේරෙන්න ඕනේ ආකර්ෂණ නීතිය කරන්නේ අපි කැමති දේවල් අප වෙතට ආකර්ෂණය කර ගැනීම කියලා. ඒක තමයි මේකට ආකර්ෂණ නීතිය කියන්නේ. හැබැයි මේ ආකර්ෂණ නීතිය උගන්වන කට්ටිය ඒ ඉගැන්වීම් කරන්නේ මම ඔය කියපු තීර ටික යොදාගෙන නෙමෙයි. ඒගොල්ලන්ගේ හරය ඕක තමයි. හැබැයි ඒගොල්ලෝ ඉගැන්වීම කරන්න ඊට වඩා අතිශය ආකර්ෂණීය විදිහක් යොදා ගන්නවා. ඒගොල්ලෝ දැනට ලෝකයේ පවතින අපි හරි කියලා විශ්වාස කරන සයන්ටිෆික් මත, රිලිජියස් මත, ඒ වගේම සමාජ විද්‍යාත්මක මත වලින් ඔය ආකර්ෂණ නීතිය කියන දේ සරසනවා. එතකොට එක්තරා විදිහකට ඔය ආකර්ෂණ නීතිය කියන්නේ අයිසිං ගාපු බටර් කේක් එකක් වගේ. එතකොට මොකද්ද මේ ආකර්ෂණ නීතිය සරසන්න යොදාගත්ත රසමරස අයිසිං තට්ටුව? දැන් අපි ටිකකට උපකල්පනය කළොත් මේ ආකර්ෂණ නීතිය කියලා න්‍යායක් තියෙනවා. එතකොට මේ ආකර්ෂණ නීතියට පක්ෂ පිරිස කියනවා මේ ආකර්ෂණ නීතිය හරි කියලා දැනට ලෝකයේ ඉන්න පිළිගත් විද්‍යාඥයන් පවා කියනවා කියලා. ඔවුන් කියනවා ඔය විද්‍යාත්මක න්‍යායන්ගෙන් පවා මේ ආකර්ෂණ නීතිය නිවැරදි කියන දේ සනාතනය වෙලා තියෙනවා කියලා. ඕක තමයි ඔය අයිසිං තට්ටුව. ආකර්ෂණ නීතියට ලෝයල් ෆෑන් බේස් එක කියන්නේ ඔය ආකර්ෂණ නීතිය නිවැරදි කියලා දැනට ලෝකයේ පිළිගත් දැනුම් පද්ධති රාශියකින්ම සනාතනය කරලා තියෙනවා කියලා. ඔය දැනුම් පද්ධති අතරට බුදුදහම, කතෝලික දහම, ක්‍රිස්තියානි ඉගැන්වීම්, එතකොට ඉස්ලාමීය ඉගැන්වීම්, කුරානයේ තියෙන දේවල්, බයිබලයේ තියෙන දේවල්, සෙන් දහම, තාවෝ දහම, ඊට අමතරව සංස්කෘත ඉගැන්වීම්, පාලි වල තියෙන ඉගැන්වීම්, ඊට එහාට ගියාම මනෝවිද්‍යාව, භෞතික විද්‍යාව,
ක්වොන්ටම් යාන්ත්‍රික විද්‍යාව, අධිභෞතික විද්‍යාව, අධිමානසික විද්‍යාව වගේ විවිධ දැනුම් පද්ධති වලින් ඔය ආකර්ෂ නීතිය නිවැරදි කියලා සනාථනය කරලා තියෙනවා කියලා ආකර්ෂ නීතිය උගන්වන අය සහ ඕක දැඩි ලෙස විශ්වාස කරන අය කියා සිටිනවා. මේගොල්ලන්ට අනුව ඔය මම කියපු ඉගැන්වීම් පද්ධති වලින් ඔය ආකර්ෂ නීතිය නිවැරදි කියලා සනාථනය කරනවා. ඇත්තටම ඒක එහෙමද? ඒකට මම මේ විදිහට ප්‍රවේශයක් ගන්නම්. මුලින්ම අපි දෙයක් ඉගෙන ගන්නකොට අපි හොයාගන්න ඕනේ ඔය ඉගෙන ගන්න යන දේ ඔරිජින් එක. මෙතනදී ඇත්තටම කවුරු වෙන්න ඇතිද ආකර්ෂ නීතියේ පියා හෝ මව? කවුරු වෙන්න ඇතිද මුලින්ම මේ ආකර්ෂ නීතිය කියන දේ සොයාගත්තේ? ගොඩදෙනෙක් හිතාගෙන ඉන්නවා ආකර්ෂ නීතියේ ආරම්භයේ තියෙන්නේ රොන්ඩා බර්න් කියන ලේඛිකාව ලියපු සීක්‍රට්ස් කියන පොතේ සහ ඇය විසින් 2006 දී නිර්මාණය කරපු සීක්‍රට්ස් කියන ඩොකියුමන්ටරි එක තුල කියලා. හැබැයි ඒක එහෙම නෙමෙයි. රොන්ඩා බර්න්ගේ සීක්‍රට්ස් කියන්නේ පෙරහැරක ආපු වැඩ දාලා නටපු එක වෙස් නැට්ටුවෙක් විතරයි. හැබැයි ඔය වෙස් නැට්ටුවා නෙමෙයි ඔය පෙරහැරේ ආරම්භය. එතකොට කොහෙන්ද මේ ආකර්ෂණීය පටන් ගන්නෙ? ඕක අපිව අරයි යනවා 19 වන සතවර්ෂයේ ඇමරිකා එක්සත් ජනපදයේ වෙත. ඒ කියන්නේ 1800 සහ 1900 කියන වර්ෂ අතරට අපිව අරගෙන යනවා. ඔය කාලේ USA වල ඇති වෙනවා නිව් තෝට් මූවමන්ට්. එහෙම නැත්නම් නව චින්තන රැල්ල කියලා අමුතුම ආකාරයේ වෙනස්ම දෙයක්. ඕක තමයි එතකොට ආකර්ෂණ නීතියේ මුල්ම ගිනි පුළිඟුව කියලා අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මම නම් ඔයගලන්ට කියන්නම් මේ නිව් තෝට් මූවමන්ට් එහෙම නැත්නම් නව චින්තන රැල්ලේ මූලික අදහස් ටික එකට සම්පින්ඩණය කරලා පළවෙනි එක මේ මුළු විශ්වයේ තියෙන හැම දෙයක්ම ਸਰබලධාරී දෙවියන් වහන්සේගේ විවිධ විෂමෝ ස්වરૂපයන්ය. ඔබට ඇතිවන මානසික පීඩා, රෝග, ව්‍යාධි, බියසංකා, කරදර ඕනම දෙයක් ඇති වෙන්නේ ඔබ තුල තිබෙන නරක, ඔබ තුල තිබෙන නොගැලපෙන, ඔබ තුල තිබෙන ව්‍යාධි ජනක චින්තන රටාවේ ඵල විපාකයක් හැටියටයි. ලෝකයෙන් පාලනය කරන ਸਰබලධාරී දෙවියන් වහන්සේ කෙරෙහි 100% විශ්වාසය තබා ඔබගේ මුළු ජීවිතම දෙවියන් වහන්සේ කෙරෙහි කැපකළොත් ඔබට ඔය ඇති වී තිබෙන මානසික රෝග, රෝග පීඩා, ව්‍යාධි යන සියල්ලකින්ම 100% ඔබට ගැලවිය හැක. ඔබ තුල තිබෙන ධනාත්මක චින්තනය සහ ඔබ තුල තිබෙන ශක්තිමත් සිදුවිලි සම විටම ඔබව සෞඛ්‍ය සම්පන්නව සහ සෞභාග්‍යමත්ව තබනු ඇත. ඔව තමයි ඔය නම චින්තන රැල්ල. එහෙම නැත්නම් නිව් තෝට් මූවමන්ට් කියන සංකල්පය තුළ අපට දැක ගන්න පුළුවන් දේවල්. එතකොට කවුද ඇත්තටම ඔය නම චින්තන රැල්ලේ නිර්මාපකයා? 19 වෙනි සියවසේ ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරපු ෆීනියස් පී ක්විම්බ්ලි කියන ඔර්ලෝසු කාර්මිකයා තමයි මේ නව චින්තන රැල්ලේ නිර්මාපකයා විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මතක තියාගන්න මෙයා මේ විද්‍යාඥයෙක්වත් ගණිතඥයෙක්වත් දාර්ශනිකයෙක්වත් නෙමෙයි. මෙයා ඔර්ලෝසු කාර්මිකයෙක්. මේ ක්විම්බ්ලිට පොඩි කාලේ තිබිලා තියෙනවා ෂේ රෝගය. දැන් වගේ නෙමෙයි ෂේ රෝගෙට ඒ කාලේ බෙහෙත් නැහැ. ඒ නිසා ෂේ රෝගය වැළඳුණු කෙනෙක් තමාගේ ජීවිතය ගැන තියෙන ආසාව ගොඩක් දුරට අතහැර ගන්නවා. ඔහුට ෂේ රෝගයත් එක්ක මුළු ජීවිතේම ජීවත් වෙන්න වෙනවා කියලා තමයි ඔහු හිතන්නේ. එතකොට ඒ කාලේදී ෂේ රෝගය සැලකුවේ සුව කරන්න ඉතා අපහසු රෝගයක් හැටියට. එතකොට මේ ක්විම්බ්ලි කියන පුද්ගලයා මේ ෂේ රෝගයෙන් දිගින් දිගටම පීඩා විඳිනවා. හැබැයි එයාට අමුතුම ආකාරයේ දෙයක් හොයාගන්න පුළුවන් වෙනවා. මෙයා මාර ආසයි අස්සය පිටේ යන්න. එතකොට මෙයා හොයාගන්නවා මෙයාට එක්ස්පීරියන්ස් වෙනවා මේ අස්සය පිටේ ගිහිල්ලා එනකොට මේ රෝගී තියෙන පීඩාකාරී ස්වභාවය යම්තා දුරකට මැඩලෙනවා කියලා. ඒ කියන්නේ එයා ආසම දේ කරනකොට මේ ෂේ රෝගයෙන් එන පීඩාව යම්තා දුරකට අඩු වෙනවා කියලා මෙයා එක්ස්පීරියන්ස් කරනවා. මෙතනදී මෙයා තාර්කිකව හිතනවා මේ හැම දෙයක්ම පාලනය කරන්නේ අපේ සිතුවිලි වෙන්න බැරිද කියලා. ටික කාලයකට පස්සේ මෙයා ආందోලනාත්මක ප්‍රකාශයක් කරනවා. මෙයා සමාජයට කියනවා මෙයා පීඩා විඳපු ෂේ රෝගයෙන් මෙයා 100% සුව වුණා කියලා තමාගේ චිත්ත ශක්තිය, තමාගේ සිතුවිලි පවණක් පාවිච්චි කරලා මේක ඒ සමාජයේ ඊටාම ආందోලනාත්මක ප්‍රකාශයක් වෙනවා. එතකොට මෙයාගේ ප්‍රත්‍යක්ෂ ඖෂධය වෙලා තියෙන්නේ
ශක්තිමත් සිතුවිලි පමණයි. මේක ඒ කාලේ සිටපු චින්තකයන්, දාර්ශනිකයන්, විද්‍යාඥයන්, මහාචාර්යවරුන් ඒ පමණක් නෙවෙයි. කලාකරුවන් අන්තිමටම ගියොත් සාමාන්‍ය මිනිසුන් තුල පවා උන්මාදයක් වගේ වෛරසයක් වගේ පැතිරී යනවා. එතකොට මේක මේගොල්ලෝ හඳුන්වනවා ආකර්ෂණ නීතිය කියලා. හැබැයි 19 වන සියවසේ අගභාගයේ වන තෙක්ම මේ ආකර්ෂණ නීතිය යොදාගත්තේ ලෙඩ රෝග සුව කිරීම සඳහා තිබෙන එක්තරා ආකාරයක විශිෂ්ට මෙවලමක් විදිහට පමණයි. එතකොට මම අර කලින් කිව්වා වගේ තමාට කැමති දේවල් ආකර්ෂණය කර ගැනීම සඳහා මේ ආකර්ෂණ නීතිය සකස් කෙරුවේ මොන කාලයේද? දැන් අපි ඒ ගැන කතා කරමු. මෙතුව කාලයක් තිස්සේ ලෙඩ රෝග සුව කිරීමට පමණක් යොදාගත් මෙවලමක් වුණු ආකර්ෂණ නීති ගමන් මාර්ගය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා 1937 දී. ඒ නැපෝලියන් හිල් කියන පුද්ගලයා රචනා කරන Think and Grow Rich කියන කෘතිය එළියට පැමිණීමත් සමග. ඇයි එතකොට මේ නැපෝලියන් හිල්ගේ Think and Grow Rich කියන පොත මෙච්චර ආందోලනාත්මක පොතක් වෙන්නේ? එතන නැපෝලියන් හිල් තමාගේ පොත යොදාගෙන විවිධ ආందోලනාත්මක ප්‍රකාශ සිදු කරනවා. ඒ වගේ තියෙනවා මේ ආකර්ෂණ නීතිය යොදාගෙන ලෙඩ සුව කිරීම පමණක් නොව ආකර්ෂණ නීතිය යොදාගෙන තමාගේ සිතුවිලි ප්‍රවාහ අතිශය ශක්තිමත් කරලා ඒ තුලින් තමාට කැමති ඕනම දෙයක් ධන ධාන්‍ය මිල මුදල් වස්තු සම්භාරය තමාට ආදරය වැනි ඕනම දෙයක් තමා වෙත ආකර්ෂණය කරගන්න පුළුවන් කියලා නැපෝලියන් හිල් Think and Grow Rich කියන පොතෙන් ප්‍රකාශ කරනවා. ඒක නිකන් හරියට එකතැන ඉඳගෙන පෝසත් වෙනවා වගේ දෙයක්. පාවිච්චි කරන්න තියෙන්නේ තමාගේ සිතුවිලි විතරයි. ඔය අදහස අන්තර්ගත වෙච්ච නැපෝලියන් හිල්ගේ Think and Grow Rich කියන පොත අද වෙනකොට පිටපත් මිලියන 15-25ක් අතර ප්‍රමාණයකින් අලෙවි වෙලා තියෙනවා කියලා වාර්තාවල සටහන් වෙනවා. ඔය විදිහට තමයි නැපෝලියන් හිල්ගේ Think and Grow Rich කියන පොත මේ ආකර්ෂණ නීතියේ ගමන් මාර්ගයේ වෙනම අතකට හැරෙව්වේ. දැන් නැපෝලියන් හිල් කියපු ඔය ආකර්ෂණ නීතිය ලෝකේ පුරා වෛරසයක් වගේ පැතිරෙනවා. පිටතට මාරු වැඩක් වෙනවා. දැන් ඔය ආකර්ෂණ නීතිය කියන දේ කොනකින් අල්ලගන්න සමහරෝ ඔය ආකර්ෂණ නීතිය උගන්වන්න පටන් ගන්නවා. නිකම්ම නෙමෙයි උගන්වන්නේ. ඒගොල්ලෝ උගන්වන්නේ කැටයන් දාලා. ඒ කියන්නේ ආකර්ෂණ නීතිය තමන් දන්න දේවල් වලින් උපමට්ටම් කරලා ආකර්ෂණීය කරලා ආලවට්ටම් දාලා ඒගොල්ලෝ උගන්වන්න පටන් ගන්නවා. දන්නවනේ දක්ෂ ගුරුවරයෙකුට පොයින්ට් එකක් අහුණාම එයා දන්නවා ඒක ලස්සනට වනලා උගන්වන්න. ඒ වගේ ලෝකේ පුරාම ඉන්න පිරිස් මේ ආකර්ෂණ නීතිය උගන්වන්න පටන් ගන්නවා. එතකොට ආකර්ෂණ නීතිය කියන වචනේ දන්නේ නැති කෙනෙක් ඒ සමාජයේ හිටියේ නැති තරමටම ආකර්ෂණ නීතිය ජනගත වෙනවා. ඔහොම තමයි අද වෙනකොට ලෝකයේ පවතින විප්ලවකාරීම සංකල්පයක් වන ආකර්ෂණ නීතියේ ගමන් මඟ තීරණය වුණේ. ඔය විදිහට ඇවිල්ලා අද මේ තියෙන ආකර්ෂණ නීතිය වටා විද්‍යාඥයන්, දාර්ශනිකයන්, දේශපාලඥයන්, කලාකරුවන් වගේ සමාජයේ ඉහළම තලවල ඉන්න පිරිස් රංචු ගැසිලා ඉන්නවා. හැබැයි මේ ආකර්ෂණ නීතිය කියන දේ ලෝකෙට හඳුන්වලා දීපු පුද්ගලයන් ගැන විවිධාකාරයේ විෂම වූ නෙගටිව් අයිඩියාස් කිහිපයක්ම අපිට හොයාගන්න පුළුවන් වෙනවා. දැන් මෙතනදී මම සඳහන් කරපු නම් දෙකක් තියෙනවානේ. එකක් තමයි ක්විම්බ්ලි, අනිත් එක්කෙනා තමයි නැපෝලියන් හිල්. මේ කියපු දෙන්නම ගණිතඥයෙක්වත්, විද්‍යාඥයෙක්වත්, දාර්ශනිකයෙක්වත් නෙමෙයි. එතකොට මේ කියපු කිසිම කෙනෙක් බටහිර විද්වතෙක් නෙමෙයි. ඒ වගේම මේ දෙදෙනාම මනස දියුණු කරලා විශ්වයෙන් තොරතුරු ලබාගත්ත මම අර ඍෂිවරදුටු මගේ බබගමනින් විස්තර කරපු ඍෂිවරයෙක් වගේ කෙනෙකුත් නෙමෙයි. එතකොට මේගොල්ලෝ ඇවිල්ලා අතිශය සාමාන්‍ය පුද්ගලයෝ. ක්විම්බ්ලිගේ අතීතය ගැන එච්චර නෙගටිව් දේවල් නැහැ. ඔහු සාමාන්‍ය ඔරලෝසු කාර්මිකයෙක්. හැබැයි නැපෝලියන් හිල්ගේ අතීතේ හාරවුස්සනකොට අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ හොඳ දේවල් නම් නොවේ. පළවෙනි එක නැපෝලියන් හිල් කියනවා තමා මේ සොයාගත්ත සිතුවිලි ධාරා මෙහෙवला වස්තුන් ආකර්ෂණය කරගැනීමේ කලාවට ආකර්ෂණීය වුණු ඇන්ඩ්‍රු කානිගේ කියන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා එයාට ප්‍රොජෙක්ට් එකක් බාර දුන්නා කියලා. ඔහු කියනවා ඇන්ඩ්‍රු කානිගේ ඔහුට බාර දුන්නා කියලා ලෝකේ පුරා ඉන්න
සාර්ථක වෙච්ච අති සාර්ථක වෙච්ච මිනිසුන්ගේ සාර්ථකත්වයේ රහස් සොයාගෙන එක්තරා ආකාරයක රිපෝට් එකක් ලියන්න ඔහුට බාර දුන්නා කියලා. නමුත් පසු කාලයකදී මේ ඇන්ඩ්‍රු කානිගී කියන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයාගේ චරිතාප්‍රදානය එළියට එනවා. ඒක ලියන්නේ ඩෙව් නාසොෆ් කියන රචකයා. ඔහු පැහැදිලිව කියනවා කිසිම අවස්ථාවක ඇන්ඩ්‍රු කානිගී සහ නැපෝලියන් හිල් අතර ගනුදෙනුවක් තිබිලා නැහැ කියලා. ඔහු කියනවා නැපෝලියන් හිල් තමන් ඇන්ඩ්‍රු කානිගීව හඳුනනවා කියලා කියන එක පට්ටපල් බොරුවක් කියලා. ඔහු කියනවා නැපෝලියන් හිල් මේ වගේ දේවල් කරන්නේ ඇන්ඩ්‍රු කානිගී යොදාගෙන තමාට අමුතුමාකාරයේ ආකර්ෂණයක් දිනා ගැනීමට සහ ඇන්ඩ්‍රු කානිගීගේ චරිතය යොදාගෙන නැපෝලියන් හිල් එහෙම කරන්නේ තමාට ලකුණු දමා ගැනීමට කියලා. නමුත් 1937 දී නැපෝලියන් හිල් Think and Grow Rich පොත එළියට දානකොට ඇන්ඩ්‍රු කානිගී ජීවතුන් අතර නැහැ. එතකොට කාගින්ද අහන්නේ ඇන්ඩ්‍රු කානිගී නැපෝලියන් හිල්ට මේ ප්‍රොජෙක්ට් එක දුන්නද නැද්ද කියලා. මාර මීටරයක් නේද? ඊළඟ එක ඊටතරම් මරු. කාලයකදී නැපෝලියන් හිල් පාසලක් කරගෙන යනවා. ඔහු ඒ පාසලේ කොටස් කූට විදිහට පාසලේ ළමයින්ට සහ දෙමාපියන්ට විගුණනවා. ඊට පස්සේ ඕක නීතියට අහු වෙනවා. අහුවාට පස්සේ නැපෝලියන් හිල්ව ඇරෙස්ට් කරන්න වරෙන්තු පවා නිකුත් වෙනවා. හිතා ගන්න නැපෝලියන් හිල් කියන්නේ මොන වගේ පොරක්ද කියලා. ඊළඟට තවත් අමුතුමාකාරයේ වෙට්ටුවක් දානවා මේ නැපෝලියන් හිල් කියන පුද්ගලයා. ඔහු එක්තරා කාලයක නීති විරෝධී දවජාරමක් කරලා නීතියේ රැහැනට හසු වෙන්න ඔන්න මෙන්න කියනකොට තමාගේ බංකොලොත්භාවය ප්‍රකාශ කරලා එවකට තිබ්බ නීතියේ සිදුරු වලින් ෂේප් එකේ ලෙස්සලා යනවා. දැන් ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕනේ මේ නැපෝලියන් හිල් කියන්නේ මොන වගේ පුත්‍රයෙක්ද කියලා. නැපෝලියන් හිල්ගේ චරිතය ගැන කියනකොට ඕගොල්ලන්ට කාවද මතක් වෙන්නේ? ඕගොල්ලන්ට එක එක බටහිර චරිත මතක් වෙනවා ඇති. සමහරවිට මතක් වෙනවා ඇති මනි හේස්ට් වල ප්‍රොෆෙසර්. හැබැයි මෙතනදී මට එකපාරටම මතක් වුණේ කූඹියෝ ටෙලිනාට්‍යයේ මහමොලකරු වන ගේම් කාර්යයන්ගේ සක්විති රජු වන ජිහාන් ෆර්නෑන්ඩෝ. ඔහු තමයි මට මෙතනදී නැපෝලියන් හිල්ගේ චරිතයට මතක් වුණ හොඳම උපමාව. මම මේ දේවල් ඕගලන්ට කිව්වේ මේ ආකර්ෂණ නීතිය කියන රූක්ෂ ගස පැලවීම සඳහා පළවෙනි බීජය පැල කරපු නිර්මාපකයාගේ චරිතය ඕගොල්ලන්ට පැහැදිලි කරන්න. ඒක ඔස්සේ තවදුරටත් හිතලා ඔහු ලෝකයට දුන්න ආකර්ෂණ නීතිය මොන වගේ දෙයක්ද? ඔහු ඒක යොදාගෙන අලෙවි කරපු පොතේ අරමුණ මොන වගේ දෙයක්ද? ඇයි ඔහු ඒ වගේ සංකල්පයක් ඔය පොත තුලට දැම්මේ කියන දේ සිතීමට මම ඕගොල්ලන්ටම බාර කරනවා. ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ බුද්ධිය යොදාගෙන තීක්ෂණ ප්‍රඥාව යොදාගෙන ඒක හිතන්න කියලා මම ආරාධනා කරනවා. දැන් නැපෝලියන් හිල් එළියට දාපු මේ සංකල්පය ගැන වැඩ දාලා ආලවට්ටම් දාලා ලියවිච්ච පොත් රාශියක්ම ලෝකයේ ඊට පස්සේ පළ වෙන්න පටන් ගන්නවා. ඔය ප්‍රකාශන අතරින් ජනතාව අතරට අමුතුම විදිහට අසාමාන්‍ය විදිහට ලං වෙච්ච පොතක් තමයි රොන්ඩබර්න් ලියපු සීක්‍රට්ස් කියන පොත. ඊට පස්සේ ඇය නිෂ්පාදනය කරන සීක්‍රට්ස් කියන වාර්තාමය චිත්‍රපටය 2006 දී අමුතුම ආකාරයේ විප්ලවයක් කරන්න සමත් වෙනවා. රොන්ඩබර්න්ගේ සීක්‍රට්ස් පොත එළිදැක්වීමත් සමග විවිධ පිරිස් කියන්න උත්සාහ දරනවා මේ ආකර්ෂණීය හරි කියලා නූතන විද්‍යාව සහ ආගමික ඉගැන්වීම් වලින් පවා ඔප්පු වෙනවා කියලා. ඔවුන් බරපතල විදිහට කියනවා භෞතික විද්‍යාවේ සහ ක්වොන්ටම් යාන්ත්‍රික විද්‍යාවේ න්‍යායන් මගින් මේ ආකර්ෂණීය එහෙම නැත්නම් law of attraction කියන දේ actionable දෙයක් කියලා සනාතනය වෙනවා කියලා. ඒක ඊටාම බරපතල ප්‍රකාශයක්. දැන් මේක ආසියාතික රටවල්ට එනකොට ආසියාතික රටවල් වල ආකර්ෂණ නීති උගන්වන කට්ටිය කියනවා ආගමික ඉගැන්වීම් මගිනුත් ආකර්ෂණ නීතිය හරි කියලා සනාතනය කරනවා කියලා. ඔවුන් ඒකට මනෝපුබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමය කියන මනස තමයි සියලුම දේට ප්‍රධාන වෙන්නේ කියන
බුද්ධ භාෂිතයේ පවා අමුයේ යොදා ගන්නවා. ඒ විදිහට law of attraction උගන්වන පිරිස් බටහිර ඉන්න අයව ආකර්ෂණීය වෙත ඇදගන්නවා බටහිර විද්‍යාත්මක රාමුවක් යොදාගෙන. එතකොට පෙරදිග රටවල් වල ඉන්න කට්ටියව ඇදගන්නවා ආගමික රාමුවක් යොදාගෙන. අපි සාර්ථක විදියට ওই විදියට යනකොට ආකර්ෂණීය වටා ලෝකේ පුරාම ඉන්න පිරිස් එකතු වෙන්න පටන් ගන්නවා. නමුත් මෙතන ගැටලු රාශියක්ම තියෙනවා. පළවෙනි එක, මේ ආකර්ෂණ නීතිය කියන සංකල්පයට ලෝ කියන දේ යොදා ගැනීම මට ඇකඩමිකලි අප්‍රූව් කරන්න විදිහක් නැහැ. හැමෝම මේකට ආකර්ෂණ නීතිය law of attraction කියන නිසා මේ වීඩියෝ එක බලන අයගේ පහසුව සඳහා මම ඒක දැනට ඒ විදිහට යොදා ගන්නම්. එතකොට මේ ආකර්ෂණ නීතිය සම්බන්ධයෙන් මේක හරි කියලා ප්‍රකාශ කරන්න සිදු කරපු කිසිම විද්‍යාත්මක පරීක්ෂණයක් හෝ මේක හරි කියලා ඔප්පු කළ හැකි මොනෑම ආකාරයක හෝ ගණිතමය සමීකරණයක් හෝ මේක යොදාගෙන පබ්ලිෂ් කරපු පිළිගත හැකි කිසිම ආකාරයේ ජර්නල් ආටිකල් එකක්, බුක් චැප්ටර් එකක්, අඩුම තරමේ කන්ෆරන්ස් පේපර් එකක්වත් මට මේ වෙනකොට හමු වෙලා නැහැ. මෙතනදී මතක තියාගන්න කියපු වචනේ පිළිගත හැකි ජර්නල් ආටිකල්, පිළිගත හැකි බුක් චැප්ටර් සහ පිළිගත හැකි කන්ෆරන්ස් පේපර්. ඒ කියන්නේ කවුරු හරි පුද්ගලයෙක් ලියපු පොතක් නෙමෙයි. ඒ පොත රෙකග්නයිස් වෙන්න ඕන නම්, ඒ පොත අපිට පිළිගන්න ඕන නම්, ඒ පොත රිලයබල් වෙන්න ඕන නම් අනිවාර්යෙන් ඒ ජර්නල් ආටිකල් එක, කන්ෆරන්ස් පේපර් එක, බුක් චැප්ටර් එක අනිවාර්යෙන්ම ඉන්ටර්නැෂනලි රෙකග්නයිස් කරපු පබ්ලිෂර් කෙනෙක් පබ්ලිෂ් කරන්න ඕනේ. ඒවා ඇකඩමික් ලෙවල් එකට යනකොට Q1, Q2, Q3 වගේ රෑන්කින් එකක් තියෙන ජර්නල් ආටිකල් එකක්, බුක් චැප්ටර් එකක් වෙන්න ඕනේ. කන්ෆරන්ස් පේපර් එකක් නම් IEEE SCI වගේ පිළිගත හැකි ඉන්ඩෙක්ස් එකකට පාත්‍ර වෙලා තියෙන්නත් ඕනේ. ඒ වගේ කිසිම දෙයක් අද වෙනකම් මට හම්බ වෙලා නැහැ. හැබැයි මම කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්. සමහර විට මම සර්ච් කරනකොට ඒව මිස් වෙන්න ඇති. ඕගොල්ලෝ සතු ඒ වගේ රිලයබල් පිළිගත හැකි මොනියම් ආකාරයෙන් හෝ ජර්නල් ආටිකල් එකක් මේ law of attraction සම්බන්ධයෙන් තියෙනවා නම් මම ඒක ඕගොල්ලෝ මට ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මගේ ඊමේල් ඇඩ්‍රස් එකක් මෙතන දාන්න. ඔයගොල්ලන්ට පුළුවන් මාව සම්බන්ධ කරගෙන ඒ දේ මට ලබා දෙන්න. එතකොට ඒ වෙලාවෙම අනිවාර්යයෙන්ම මම මේ කියපු අදහස වෙනස් කරලා ඒ වෙලාවෙම මම වීඩියෝ එකක් නිකුත් කරන්න වග බලා ගන්නවා. දැන් එතකොට ඔයගොල්ලෝ හිතයි එතකොට රොන්ඩා බර්න් ලියපු සීක්‍රට්ස් පොත ඇයිවා පිළිගන්නේ නැද්ද කියලා. ඒක reputed publication එකක් නෙමෙයි. ඒකට තියනවද කියලා බලන්න මොකක් හරි රෑන්කින් එකක් Q1ද Q2ද Q3ද ඒක. මොකක්ද ඒක ඉන්ඩෙක්ස් එක? ස්කෝපස් ඉන්ඩෙක්ස්ද? සයන්ස් සයිටේෂන් ඉන්ඩෙක්ස්ද? එහෙම නැත්නම් මොකක් හරි ඉන්ඩෙක්සින් ක්‍රමයක් ඒකට තියනවද? නැහැ. ඒ කිසිවක් නැති පොතක් මට reputed පොතක් කියලා පිළිගන්න බෑ. මේ ජර්නල් රැන්කින් ගැන දිගින් දිගටම කතා කරොත් මේ වීඩියෝ එක too academic වෙන නිසා ඒක මම මෙතනින් නවත්තනවා. කාට හරි ඔය reputed publication ගැන තව ගැඹුරින් දැනගන්න ඕන නම් මට මැසේජ් එකක් දාන්න. අනිවාර්යෙන් මම ඒ ගැන ඔයගලන්ට කියලා දෙන්නම්. හරි, අපි අය පාරක් යමු. මම අර කලින් කිව්වා law of attraction කියන සංකල්පය නිරූපණය කරන්න law කියන වචනේ යොදාගත නොහැක, ඒක ඇකඩමිකලි කරෙක්ට් නැත කිව්ව ප්‍රකාශය වෙත. හරි, අපිට මොකක් හරි රිසර්ච් එකක් පටන් ගන්න ඕන නම් මුලින්ම අපිට තියෙන්න ඕනේ හයිපොතීසිස් එකක්. එතකොට බොහෝමයක් රිසර්ච් අවසානයේදී සිදුවන්නේ ඔය මුලින් තිබ්බ හයිපොතීසිස් එක. එහෙම නැත්නම් උපකල්පිතය හරිද වැරදිද කියලා සනාථනය කරන එක. ඔය විදිහට සනාථනය වෙච්ච උපකල්පිතයක් තමයි අවසානයේ සිද්ධාන්තයක්, නීතියක්, ප්‍රමේයක් බවට පත් වෙන්නේ. අපි හැමෝම දන්න සිද්ධාන්ත කීපයක් මම කියන්න. පළවෙනි එක ඔයගොල්ලෝ හැමෝම දන්නවා ගුරුත්වාකර්ෂණ නීතිය. ඔකට කියන්නේ law of gravity. ඊට පස්සේ තවත් මම ඔයගොල්ලන්ට කියන්න ඊළඟ තමයි පයිතගරස් ප්‍රමේය. ඔකට කියනවා පයිතගරස් තියරම්. තවත් කියන්න කාල විස්තර සිද්ධාන්තය. The theory of time dilation. ඔය වගේ ඕන තරම් දේවල් අපිට ගන්න පුළුවන්. ඒවා theory, ඒ කියන්නේ සිද්ධාන්ත, ප්‍රමේයන් සහ න්‍යායන් බවට පත් වෙනවා. මේ ආකාරයට උපකල්පිතයක්, මොකක් හරි සංකල්පයක්, theory එකක්, ප්‍රමේයක්,
න්‍යායක් දක්වා අරන් එක ඔය දවසක දෙකක පහසු කාර්යයක් නෙමෙයි. ඕක ඉතා විශාල process එකක යන්න ඕනේ. ඉතාම අමාරු දෙයක්. ඔය කියපු hypothesis එක සනාථනය කරපු research එක evaluate වෙනවා ඔය field එකට අදාළ ප්‍රඥයෝ ඉන්න panel එකක. ඒගොල්ලෝ හැම කෙනෙක්ම ඔය කියන theory හරිද නැද්ද කියලා evaluate කරනවා. ඒ හැමෝම කැමති නම් පමණයි ඔය කියන උපකල්පිතේ ඔය කියන සංකල්පය ඔය මුලින් තිබ්බ hypothesis එක theoryයක් විදිහට ප්‍රමේයක් විදිහට න්‍යායක් විදිහට විද්‍යාත්මකව පිළිගන්නේ. ඒ විදිහට recognition එකක් ලැබෙනකම් ඔය උපකල්පිතයේ ඔය සංකල්පය scientific theory එකක් විද්‍යාත්මක ප්‍රමේයක් එහෙම නැත්නම් law එකක් බවට පත් වෙන්නේ නැහැ. අපිට එතකොට ඒකට law එකක් theory එකක් කියලා කියන්න බෑ. ඒක නිකන් සංකල්පයක් විතරයි. එතකොට ආකර්ෂණ නීතිය කියන දේ අද වෙනකම් scientifically prove වෙලා නැහැ. අද වෙනකම් ආකර්ෂණ නීතිය කියන දේ scientific panel එකක් ඉස්සරහා evaluate වෙලා law එකක් කියලා පිළි අරගෙන නැහැ. එහෙමනම් ආකර්ෂණ නීතිය කියන දේ පැහැදිලි කරන්න කියන දේ ප්‍රසන්ට් කරන්න law කියන වචනේ යොදා ගැනීම academically correct නැත. ඒක තමයි මම මෙතන කිව්වේ. මම මේ ආකර්ෂණ නීතිය සම්බන්ධව සමාජ දාලවල විවිධාකාරයේ group හදාගෙන තමන් මේ ආකර්ෂණයෙන් වැඩ ගන්නවා අරකද මේකද කියලා දවස ගානේ post දාන group admin වරුන්ගෙන් අහලා තියෙනවා මේ ආකර්ෂණ නීතිය සම්බන්ධව ඔයාලට දෙන්න පුළුවන් විද්‍යාත්මක විග්‍රහය මොකක්ද කියලා. ඒ අය මට එතකොට කියනවා මේ ආකර්ෂණ නීතිය කියන්නේ ගුරුත්වාකර්ෂණ නීතිය වගේ දෙයක් කියලා. ඒගොල්ලෝ කියනවා තමාගේ සිතුවිලි ප්‍රවාහ සුසර කරලා ඒවා ප්‍රබල කරලා ඒ වගේ තීව්‍රතාවය වැඩි කරලා ගත්තහම ඒවට පුළුවන් කියලා තමාට ඕන දෙයක් තමා වෙත ආකර්ෂණය කරගන්න. එතකොට මම පෙරලා ප්‍රශ්න කරනවා ඔය ගුරුත්වාකර්ෂණ නීතියේ තියෙන වගේ මොකක් හරි ඉක්වේෂන් එකක්. එහෙම නැත්නම් සාරවත් ගුරුත්වාකර්ෂණ නීතිය වගේ මොකක් හරි නියතයක් ඔය ආකර්ෂණ නීතිය කියන දේ තියෙනවද කියලා. එතකොට ඒගොල්ලෝ නිරුත්තර වෙනවා. ඒගොල්ලෝ මට කියන්නේ ඔයා ආකර්ෂණ නීතිය විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා ඔයාට උත්තර දෙන්න අපි බැඳිලා නැහැ කියලා. ඒ වගේ අමුතුම විදිහකට ලෙස්සල යන කට්ටිය තමයි මේ වෙනකොට මට හම්බ වෙලා තියෙන්නේ. ඔය groups වල මම විවිධාකාරයේ post දැකලා තිනවා. සමහරව ඕකට දිනපතාම එක post upload කරනවා. සමහරව කියනවා මට මේ කාර් එක ලැබුණේ ආකර්ෂණ නීතියට පින් සිද්ධ වෙන්න. විශ්වයට ස්තුතියි. විශ්වයටම සදා නායකති. ඒගොල්ලෝ කියනවා ඕගොල්ලන්ටත් මේක ලබා ගන්න ඕන නම් ඕගොල්ලෝ හැමදාම ආකර්ෂණ නීති විශ්වාස කරන්න. තවත් සමහරව කියනවා ඕගොල්ලන්ට කාර් එකක් ලබා ගන්න ඕනේ. මට මෙන්න මේ වගේ කාර් එකක් ඕනේ කියලා ඔයා පිටු 80 පොතක් පිරෙන්න ලියන්න. සමහරව ඕක ලියලා පිටු 80 පොතේම ෆොටෝ ගහලා ඔය කූප් එකට දාලා තියෙනවා. ඒ වගේ විවිධ ආකාරයේ දේවල් තියෙනවා. මම සමහරුන් ඇහුවාම ඇයි ඔය කොහොම කරන්නේ කියලා. ඒගොල්ලෝ කියනවා ඕක තමයි පිළිගැනීම කියලා. මම ඒගොල්ලන්ගෙන් උත්තහන්නේ මොකක්ද ඔකට දෙන විද්‍යාත්මක පැහැදිලි කිරීම කියලා. එතකොට ඒගොල්ලෝ නිරුත්තර වෙනවා. ඒගොල්ලෝ කියන්නේ ඔයාට මේක හරියන්නේ නැහැ. කලින් දීපු උත්තරේම තමයි. ඔයා මේක පිළිගන්නේ නැහැ. ඒ හින්දා ඔයාට ආකර්ෂණිත වැඩ කරන්නේ නැහැ. ඔයගේ කියලා ඒගොල්ලෝ බොහොමයක් ලෙස්සලා යන ආදාගේ තීරිය අනුගමනය කරනවා. හැබැයි මම ඔය කිව්වේ ලංකාවේ ඉන්න ආකර්ෂණ නීතිය ගැන උදම්මන්න කට්ටිය ගැන. හැබැයි මේ දේ ගැන ආකර්ෂණ නීතිය උගන්වන විදේශිකයන්ගේ foreign countries වල ඉන්න ආකර්ෂණ නීතියේ මාස්ටර්ස්ලාගේ අහපු ප්‍රශ්න රාශියක් අපිට ගන්න පුළුවන් වෙනවා. එතනදී ඔවුන්ගෙන් අහනවා මොකක්ද ආකර්ෂණ නීතිය හරි කියලා කියන්න තියෙන විද්‍යාත්මක සාධකය කියලා. ඔවුන් බහුතරයක් කෙලින්ම කියන්නේ mirror neurons theory එක මගින් ආකර්ෂණ නීතිය හරි කියලා ඔප්පු වෙනවා කියලා. එහෙනම් අපි බලමු මොකක්ද මේ mirror neurons කියන්නේ කියලා. මේක නියුරෝන විද්‍යාවේ එන එක්තරා විදිහක સિદ્ધාන්තයක්. ඒක මෙන්න මෙහෙම දෙයක්. කවුරු හරි කෙනෙක් කරන වැඩක් දිහා අපි ඉතා සැලකිල්ලෙන් බලා ඉන්නකොට අපේ මොළයේ තියෙන නියුරෝන අපි මේ වැඩේ කරනකොට සැකසෙන ආකාරයට ඉබේ සැකසෙනවා. එතකොට මොළයේ නියුරෝන විසින් අපි මේ වැඩේ කරනකොට අපිට ලැබෙන ෆීලිං එක ලබා දීමට කටයුතු කරනවා. මම ඔකට පොඩි උදාහරණයක් දෙන්නම්. ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් බලලා තියෙනේ Fast and Furious movie එක. දැන් හොඳට ඔයගොල්ලෝ හිතේ මවා ගන්න ඩොම් පදිනවා කාර් එකක් තියෙන්නේ අමුතුම ආකාරයේ ත්‍රිලර් ඉවෙන්ට් එකක්.
දැන් ඕගොල්ලෝ ඔය කාර් එක පදින වගේ හැඟීමක් ඕගොල්ලන්ට දැනෙනව නේද? අයිපාරක් කිව්වොත් ඔයගොල්ලෝ දැන් එකපාරටම යන්න අන්ඩිස්පියුටඩ් මූවි එකට. ජූරි බොයිකා තව කෙනෙක් එක්ක ෆයිට් කරීමෙන්ට් එකක් තමයි දැන් තියෙන්නේ. එක පාරටම ඔය බොයිකා ගහන ෂොට්ස් වලට ඉතාලම දැඩි ලෙස ආකර්ෂණය වෙලා ඉන්නේ. ඔයත් ඔය බොයිකා වගේ කියලා. ඔයාලට ඒ ෆීලිං එකම ලැබෙන්නේ නැද්ද? ඔයගලන්ට ඒ එක්ස්පීරියන්ස් එක තියෙනවද නැද්ද? ඒ ඔස්සේ පොඩ්ඩක් ඕගොල්ලෝ හිතන්න බලන්න. දැන් එතකොට කොහොමද මේ ආකර්ෂණ නීතිය උගන්වන කට්ටිය මේ මිරර් නියුරෝන්ස් තියරිය ආකර්ෂණීයත් එක්ක ලින්ක් කරන්නේ? ඒගොල්ලෝ කියනවා ආකර්ෂණ නීතියේදී වෙන්නේ ඔය මිරර් නියුරෝන්ස් වල සිදුවෙන දේම කියලා. හැබැයි මට එතන ගොඩාක් ලූප් හෝල්ස් දැක ගන්න පුළුවන් වෙනවා. ආකර්ෂණ නීතියේ මූලික સિદ્ધාන්ත වලින් කියන්නේ අපේ සුසර කරපු සිතුවිලි අපේ සුසර කරපු හැඟීම් යොදාගෙන අපට අවශ්‍ය දේවල් අප වෙතට ආකර්ෂණය කරගන්න පුළුවන් කියලා. එතකොට කොහෙද මිරර් නියුරෝන්ස් වල එහෙම දෙයක් තියෙන්නේ? මට තේරෙන විදිහට ආකර්ෂණ නීතියේ වෙනවා කියන දේවල් සහ මිරර් නියුරෝන්ස් තියරිය අතර කිසිම සම්බන්ධයක් නැත. සමහරු ආකර්ෂණ නීතිය සහ ක්වොන්ටම් යාන්ත්‍රික විද්‍යාව එකිනෙක ලින්ක් කරන්න දැඩි උත්සාහයක නියැලෙනවා. ඔවුන් කියනවා ක්වොන්ටම් යාන්ත්‍රික විද්‍යාවේ එන වේව් පාටිකල් ඩුවැලිටි කියන තියරි එක යොදාගෙන ආකර්ෂණ නීතිය හරි කියලා ඔප්පු කරන්න පුළුවන් කියලා. හැබැයි මේ මොහොත වෙනකම් මට ඒ කියපු දේ ඔප්පු කරලා පිට විච්ච එකම reputed publication එකක්වත් එකම journal article එකක්වත් එකම reputed conference paper එකක්වත් චූටි book chapter එකක්වත් හමු වෙලා නැහැ. ඒ නිසා ඒකත් හරි කියලා මට මෙතන කිව නොහැක. ඒක හරි කියලා පවසන reputed journal article එකක් හරි reputed document එකක් හරි තියෙනවා නම් මට එවන ලෙස මම කාරුණිකව ඉල්ලීමක් කරනවා. අද වෙනකම් මට ඒ වගේ දෙයක් හමු වී නැත. ඒ නිසා ක්වොන්ටම් යාන්ත්‍රික විද්‍යාව සහ ආකර්ෂණ නීතිය අතර කිසිම සම්බන්ධතාවයක් නැත කියා මට කීමට සිදුවේ. තවත් සමහරව සයිකොලොජි සහ පැරාසයිකොලොජි සමග මේ ආකර්ෂණ නීතිය ඈඳන්න උත්සාහ කරනවා. ඔවුන් එතනදී කියනවා ශක්තිමත් මනසක් තිබේ නම් සිදු කළ නොහැක්කක් නොමැත කියලා. නමුත් විද්‍යාත්මක පරීක්ෂණ ක්‍රමවේදයේ කියන රාමුව ඇතුලේ ඉඳන් බලන මට හිතෙන්නේ මේ කියන දේ ප්‍රමාණවත් මදි ආකර්ෂණ නීතිය හරි කියලා සනාතනය කරන්න. බැලුබැලමට හිතෙන්න පුළුවන් මේ දේ අතර යම්තා දුරකට සම්බන්ධයක් තියෙනවා කියලා. ඒක එහෙම තමයි. ඒක දුර නෑකම. හැබැයි ඒක විද්‍යාත්මකව හරි කියලා කියන්න ඒ නෑකම තවත් ගොඩක් ලං වෙන්න ඕනේ. ඔම දුර නෑකම් තියෙන හැම දෙයක්ම හරි කියලා කිව්වොත් මේ විද්‍යාව අච්චාරුවක් වෙනවා. ඒ නිසා ආකර්ෂණ නීතිය පැරාසයිකොලොජි සහ සයිකොලොජි සමග කිසියම් සම්බන්ධතාවයක් නැත කියා මෙතනදී ප්‍රකාශ කිරීමට සිද්ධ වෙනවා. මම ඒකට ඉතා කාලෝචිත උදාහරණයක් කියන්න. දැන් අපි දන්නවා COVID-19 වලට වැක්සින් දෙකම සමහරවිට බූස්ටර් වැක්සින් එකත් එක්කම වැක්සින් තුනම ගත්ත කට්ටියක් මැරෙනවා. එතකොට කාට හරි කියන්න පුළුවන්ද වැක්සින් ගත්තට වැඩක් නැහැ මැරෙන එක මැරෙනවා කියලා? එහෙම බෑනේ. ඒ වගේ තමයි ප්‍රමාණවත් නොවන සයන්ටිෆික් මත යොදාගෙන ආකර්ෂණ නීතිය ඔප්පු කිරීමට යාමේදී සිදුවන දේ. ඒක තාම එහෙම කිරීමට තරම් ප්‍රබල සාධක ඔයවත් හමු වී නැත. හැබැයි ආකර්ෂණ නීතිය උගන්වන කට්ටිය කියනවා ඔය කියපු හැම දෙයකින්ම ආකර්ෂණ නීතිය හරි කියලා ඔප්පු වෙනවා කියලා. ඔවුන් ආකර්ෂණ නීතිය සරසනවා ක්වොන්ටම් ෆිසික්ස් වලින්, ෆිසික්ස් වලින්, මැත්ස් වලින්, සයන්ස් වලින්, බයොලොජි වලින්, මිරර් නියුරෝන් තියරි වලින්, සයිකොලොජි වලින්, පැරාසයිකොලොජි වලින් කොටින්ම කිව්වොත් ලෝකයේ තියෙන හැම විද්‍යාත්මක ඉගැන්වීමකින්ම ඔවුන් ආකර්ෂණ නීතිය සරසනවා. ඒ හින්දාම මේ වෙනකොට ආකර්ෂණ නීතිය වටා ඉතාම ලොකු ෆෑන් බේස් එකක් එකතු වෙලා තියෙනවා. ඒ ආකර්ෂණ නීතිය සරසපු අර විද්‍යාත්මක ප්‍රපංචවල තියෙන ප්‍රබලතාවය නිසා. ඔයගොල්ලෝ සමහර විට රොන්ඩබර්න්ගේ පොත කියවලා ඇති. ඔතන අමුතුම ආකාරයේ දෙයක් තියෙනවා. ඕක කියවන කෙනෙක් ඉතින් ඇත්තටම පිස්සු වැටෙනවා කියන දේ අහන්න දෙයක්වත් නෙමෙයි. ඔතන තියෙනවා ඔයාට අවශ්‍ය කරන්නේ අදි සුඛෝපභෝගී ගයක් ලබා ගන්න නම් ඔයා හැම වෙලාවෙම ඔය ගේ ඇතුලේ ඉන්න ඕනේ. හරි දැන් ඔයා හිතන්න ඔයා යනවා ඔයාගේ කාමරය ඇතුළට ඔයා යන්නේ ඒ අල්ට්‍රා ලක්සරි ගේ ඇතුලේ තියෙන කාමරයකට. හරි
දැන් ඔයා ඒ කාමරයේ තියෙන බෙඩ්රූම් එකේ නිදා ගන්නවා කියලා හිතාගෙන ඔයාගේ ඇඳේ නිදා ගන්න. දැන් ඔයා යන්න බාත් รู ම් එකට ඔයා දැන් ෂවර් එක අරිනවා. ඔයා ෂවර් එක අරිනකොට ඔයා නාන්නේ ඔයාගේ අල්ට්‍රා ලක්ෂරි ගෙදර තියෙන බාත් รู ම් එකේ. හරි ඔයා දැන් කිචන් එකට ඒ කිචන් එකේ තියෙන්නේ ඔයා කැමතිම ෆ්‍රිජ් එක. ඔයා දැන් යන්න ටීවී රූම් එකට ඔයා ටීවී බලනකොට ඔයා බලන්නේ අල්ට්‍රා වයිඩ් ඇන්ගල් එකක් තියෙන ටීවී එකකින්. හරි දැන් ඔයා යන කාර් පාක් එක ඔයාට තියෙන ලැම්බෝගිනියක්. ඔයා දැන් ලැම්බෝගිනිය පදිනවා. ඔයා දැන් නිදා ගන්නවා. ඔයා නිදාගන්නේ ඔයාගේ සිහින නිවහනේ තියෙන අදි සුඛෝභෝගී ඇඳේ. දැන් ඔයා හීනෙන් දකින්න ඕනේ තවාගේ ගෙවන අදි සුඛෝභෝගී ජීවිතේ. එතකොට තමයි ඔයාගේ සිතුවිලි ඔයා කැමැතිම වස්තුන්ගේ කම්පන සංඛ්‍යාතයෙන් කම්පණය වෙන්නේ. එතකොට ඒ වස්තුන් අනිවාර්යෙන් ඔයා වෙත ඇදිලෙනවා. ඒක නවත්තන්න පුළුවන් කිසිම බලවේගයක් මේ විශ්වයේ නැහැ. ඔය වගේ අමුතුම ආකාරයේ දේවල් ඔය රොන්ඩබර්න්ගේ පොතේ සහ Think and Grow Rich කියන පොතේ සමන්විත වෙනවා. ඔය දේවල් අහන තමාට දේවල් ළඟා කර ගැනීමට අධික ආශාවෙන් ඉන්න මිනිස්සු ආකර්ෂණීය වටා එක්රොක් වෙනවා කියන දේ අහන්න දෙයක් නෙවෙයි. මම සයන්ටිෆික් බේස් එකක් මත පදනම් වෙලා මෙච්චර වෙලාවක් මේ ආකර්ෂණ නීතිය ගැන විස්තර කළා. ආකර්ෂණ නීතිය හරි කියලා විශ්වාස කෙනෙක්ට කියන්න පුළුවන්. ඔයා මොන හේකටද ඔච්චර නටන්නේ? ඔච්චර දඟලන්න ඕනේ නැහැ. ආකර්ෂණ නීතිය හරි කියලා ඔප්පු කරන්න පුළුවන් සාධක ඕන තරම් මං ගාව තියෙනවා. මගේ ජීවිතේ මම ආකර්ෂණ නීතිය හරි කියලා අත්විඳලා තිනවා. මම දන්න අයට ආකර්ෂණ නීතිය හරි ගිහිල්ලා තිනවා. ඒ අයගේ අත්දැකීම් මම දන්නවා. ඉතින් ඒවා ඔයාට මදිද ආකර්ෂණ නීතිය හරි කියලා පිළිගන්න කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. මම මේ කියන දේ ගැන හොඳින් කල්පනා කරන්න. දැන් කෙනෙක් කියනවා මට පුළුවන් ඉර අතුරුදහන් කරන්න. යනවා එළියට ගිහිල්ලා කියනවා හරි. මොන දැන් ඉර අතුරුදහන් වෙන්න ඕනේ. කිව්ව ගමන් එක පාටම බලාපොරොත්තුක් ඇවිල්ලා ඉර අතුරුදහන් වෙනවා. ඒක එහෙම වුණා කියලා අපිට නූතන විද්‍යාත්මක පදනමක් යටතේ ඔය පුද්ගලයාට ඉර අතුරුදහන් කිරීමට බලයක් තියෙනවා කියලා පිළිගන්න පුළුවන්ද බැරිද? ඔයාගෙන් අහලා බලන්න. ඒ වගේ තමයි ආකර්ෂණ නීතිය විශ්වාස කරන කෙනෙක් කියන්න පුළුවන් මට මගේ ජීවිතයේදී ආකර්ෂණ නීතිය හරි කියලා පිළිගන්න තරම් සාධක ඕනතරම් හම්බෙලා තියෙනවා. ඒ නිසා මම ආකර්ෂණ නීතිය විශ්වාස කරනවා කියලා. හොඳටම තියාගන්න ඇදහිලි සහ විශ්වාස කියන්නේ එක දෙයක්. විද්‍යාත්මක ඔප්පුවීම් කියන්නේ තව දෙයක්. ওই දෙක පටලවා ගත්තොත් එළියට ඒම නොමැත. තව කෙනෙක්ට කියන්න පුළුවන් ඔයා කොහොම කිව්වත් law of attraction අනුගමනය කරලා සාර්ථක වෙච්ච ක්‍රීඩකයන්, ව්‍යාපාරිකයන්, ඒ වගේම නළුනියන් ඕන තරම් ලෝකේ ඉන්නවා. ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා මම සාර්ථක උනේ ආකර්ෂණ නීතිය යොදාගෙන. මගේ සාර්ථකත්වයේ රහස තමයි ආකර්ෂණ නීතිය. ඒගොල්ලෝ එහෙම කියනකොට ඔයා කොහොමද එහෙම නැහැ කියන්නේ කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. සාධාරණයි. අතිශය සාධාරණයි. ඕගොල්ලන්ට එහෙම හිතෙන්න පුළුවන්. ඕගොල්ලෝ එතන දකින්නේ ඒ පුද්ගලයෝ මාධ්‍ය ඉදිරියට කැමරාවක් ඉස්සරහට ඇවිල්ලා කියන දේ විතරයි. ඒගොල්ලෝ කියනවා මම සාර්ථකුනේ ආකර්ෂණ නීතිය හින්දා කියලා. හැබැයි ඒගොල්ලෝ කියන දේ හරියටම හරිද කියලා ඕගොල්ලෝ කොහොමද පිළිගන්නේ? හරි. ඒක පැත්තකින් තියමුකෝ. ඔතන ඕගොල්ලෝ දැක්කේ ආකර්ෂණ නීතිය හමුවේ ජයගත්ත පිරිස විතරයි. ඕගොල්ලෝ ඔතන හිතුවද ආකර්ෂණ නීතිය ඔස්සේ ගිහිල්ලා පරාජය වුණු අය ගැන? ඕගොන්ට කිසිම අදහසක් නැහැ පරාජිතයෝ ගැන. ඕකට කොග්නිටිව් සයන්ස් වල ලස්සන ටෙක්නිකල් ටර්ම් එකක් තියෙනවා. ඒකට කියන්නේ සර්වයිවල්ෂිප් බයස් කියලා. ඕගොල්ලන්ට පේන්නේ ජයග්‍රාහකයාගේ ප්‍රීතිഘോഷා විතරයි. ඕගොල්ලන්ට පේන්නේ ජයග්‍රාහකයාගේ ප්‍රභාව විතරයි. එයාගේ ප්‍රභාවට, එයාගේ ප්‍රතිරාවයට, එයාගේ ප්‍රීතිഘോഷාවට හසුවන පරාජිතයන්ගේ විලාපය ඕගොල්ලන්ට ඇහෙන්නේ නැහැ. ඒක තමයි සර්වයිවල්ෂිප් බයස් කියන න්‍යායයෙන් පැහැදිලි වෙන්නේ. හරි. දැන් මම මෙහෙම හිතන්න. ඔයා අති සාර්ථක YouTuber කෙනෙක්. ඔයාට ඉන්නවා සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියන 100ක්. හිතා ගන්න ඔයා මොන ලෙවල් එකේ ඉන්න YouTuber කෙනෙක්ද කියලා. දැන් ඔයා පටන් ගන්නවා අනිත් අයට ඔයාගේ මේ සාර්ථක වීමේ රහස ඔස්සේ YouTube තුලින් සාර්ථක වීමට උපදෙස් දෙන්න. ඔයා හදා ගන්නවා තියරියක්. ඒකට කියන්නේ the law of successful YouTubing කියලා. ඔයා Rolex watch එකක් දාගෙන Rolls Royce වෙරන් පැදපැද iPhone iPad use කරමින් ඔයා මුළු ලෝකෙටම live stream කරනවා මේ වැඩසටහන the law of successful YouTubing. ඔයා උගන්වනවා YouTubing ඇතුලේ සාර්ථක වෙන්න ඕන නම් ඔයා YouTube එක ඇතුලේ ජීවත් වෙන්න ඕන කියලා. ඔයා අනිත් අයට කියනවා ඔයා මනසින් විඳින්න ඕනේ. හරි. හෙට මට ලැබෙනවා මේ සිල්වපේ බටන් එක.
ඊට පස්සේ මට ලැබෙනවා gold play එක. ඊට පස්සේ මම යනවා diamond play button එකට. ඒවා ලැබුණාට පස්සේ මම ඒකෙන් මෙහෙමයි ලෝකෙට කියන්නේ. ඔයා කියනවා ඊටත් වඩා ඔයා මේ YouTube වලට කැප වෙන්න ඕන කියලා. ඔයා කියනවා ඔයා අනිවාර්යයෙන්ම සතියට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ඕනේ කියලා. ඔහොම කියනවා. එතකොට ඔයා අනිත් අයට ඒතු ගන්නවා. ඔහොම කළොත් වට අනිවාර්යයෙන්ම සක්සස්ෆුල් YouTuber කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඊට වඩා ඔයා කියනවා ඔයා සාර්ථක වෙන්න ඕන. ඔයා මේ law of successful YouTubing කියන theory 100% විශ්වාස කරන්න ඕනේ කියලා. එහෙම නොකරොත් ඔයාට සාර්ථක වෙන්න බෑ කියලා ඔයා අනිත් අයගේ brains තුලට මතයක් දානවා. තවත් ඔයා කියනවා views ආවත් නැතත් අනිවාර්යයෙන්ම ඔයා වීඩියෝස් අප්ලෝඩ් කරන්න ඕනේ. මේකට කල් වෙනවා. හැබැයි වැඩේ අතාරින්න එපා. මේක විශ්වාස නොකර ඉන්නත් එපා. ඔයා දිගින් දිගටම මේ වැඩේ කරන්න ඕනේ. මෙහෙම කරලා තමයි අද මම මේ තැන ඉන්නේ. එහෙම කියලා ඔයා අනිත් අයට මේ මතය ඔයාගේ මේ තියරිය උගන්වනවා. ඔයා ගෙවන අති සුඛෝපභෝගී ජීවිතයට දපන්නේ වැටෙන අනිත් පොඩි YouTubersලා ඔයාව අදහනවා. ඔයාව දේවත්වයෙන් අදහනවා. ඔයා කියන ඕනෙම දෙයක් වුන් කරනවා. දැන් මාසයක් දෙකක් තුනක් හතරක් පහක් හයක් යනවා. කාටවත් තාම සාර්ථකත්වයක් ලැබිලා නැහැ. ඔන්න එනවා විරෝධතා. කට්ටිය අහනවා කෝ ඔයා කිව්වට තාම අපිට මුකුත් ලැබුණ නැහනේ. අපි එතනමනේ අපරාධය අපේ කාලේ කට්ටිය විරෝධතා පානවා. ඔයා කියනවා නෑ. ඕගොල්ලෝ විශ්වාසය අතහැරගන්න එපා. ඕකට කල් යනවා. ඕගොල්ලෝ විශ්වාසය අතහැරගන්න එපා. විශ්වාසයෙන් වැඩ කරන්න. අනිවාර්යයෙන් සතියේ වීඩියෝ එකක් දාන්න. views ආවත් නැතත් හරියන්නේ නැහැ. මේවට කල් යනවා. උගල පොඩක් ඉවසගෙන ඉන්න. ඔහොම කියලා ඔයා අනිත් අයව අස්වසනවා. දැන් ඔහොම යනකොට එක්කෙනෙක්ට වැඩේ පත්තු වෙනවා. එක්කෙනෙක්ගේ වීඩියෝස් දෙක තුනක් වෛරල් ගිහිල්ලා එයාට එනවා subscribers ලක්ෂයක්. එයා එතකොට silver play button එකක සාඩම්බර හිමිකාරයෙක්. ඔයා මොකද කරන්නේ? ගන්නා වේදිකාවට යාව. අන්න ඉන්නවා ජයග්‍රාහකෙක්. ඔයා එයාව මුළු ලෝකෙටම ඔයාගේ මුළු ශිෂ්‍යයන්ටම පෙන්නනවා. ඔයා කියනවා තව මොනවද මේ law of successful YouTubing කියන දේ ඇත්ත කියන්න සාක්ෂි. මෙන්න live සාක්ෂිය. දැන් පේනවනේ මෙයා වැඩ කරේ ඔය law of successful YouTubing කියන දේ හරි කියන තැන ඉඳලා. එයා එක විශ්වාස කරා මං කියපු විදිහට වැඩ කරා. පේනවනේ විච්චදී. ඔයගොල්ලෝ තොම වැඩ කරන්න. ඔහොම කියලා. ඔයා ඒ ජයග්‍රාහකගේ උපරිම ප්‍රයෝජනෙ ගන්නවා. දැන් උතන එක ජයග්‍රාහකගේ පරාජිතයෝ රැළයි. පිටින් බලන කාටවත් පරාජිතයෝ පේනවද නැහැ. ජයග්‍රාහකයාගේ ප්‍රතාපවත් ආලෝකයේ හමුවේ පරාජිතයෝ ඔක්කොම නිහඬ වෙනවා. ඔය විදිහට ඔයාගේ the law of successful YouTubing කියන theory සමාජය තුල කිඳා බහිනවා. දැන් මා තාර්කිකව හිතන්න ඔය silver play button එක ගත්ත කෙනා සාර්ථක උනේ ඔය the law of successful YouTubing කියන දේ අදහපු හින්දාද එහෙම නැත්නම් සතියක් ගානේ වීඩියෝස් දාපු හින්දාද කියලා. එයා සතියක් ගානේ වීඩියෝස් දාන එකෙන් එයාට සාර්ථක වීමට තියෙන සම්භාවිතාවය ඉතා ඉහළ යනවා. ඊට අමතරව වීඩියෝ එකේ ඩියුරේෂන් එක, වීඩියෝ එකේ ක්වොලිටි එක, thumbnails, SEO, tagging වගේ ගොඩක් දේවල් ඕකට බලපානවා. එතකොට ඔය දේ උනේ the successful YouTubing කියන theory එක නිසාද එහෙම නැත්නම් අර අනිත් දේවල් නිසාද කියන දේ සංසන්දනාත්මකව හිතන්න කියලා මම ඕගොල්ලන්ට බාර කරනවා. ඊට අමතරව මෙතන කෙලින්ම ගන්න ලොතරැයියක් ඇදෙන එක එතනදී මේ දේ මේ විදිහටම තමයි වැඩ කරන්නේ. ඒක තාරකයක හිතන්න කියලා මම ඕගොල්ලන්ට ආරාධනා කරනවා. හැබැයි දැන් මෙතන ඔය ආකර්ෂණ නීතිය අදාහගෙන විශ්වාස කරගෙන ඔය අමුව වැඩ කරගෙන ඉන්න අයගේ ඉවසීමේ සීමාවකුත් තියෙනවනේ. කොච්චර ආකර්ෂණ නීතිය අදාහගෙන හිටියත් ඒකින් Tamanට ප්‍රතිඵල නැත්තම් තමාගේ ඉවසීමේ සීමාව පරිණොම්. බෙහෙතක් දීලා ලෙඩේ හොඳ වෙන්නේ නැත්තම් අපි බෙහෙත මාරු කරන එක ගැන අනිවාර්යෙන් සිතනවනේ. දැන් ඔයා ඕක ගිහිල්ලා ඔයාට ආකර්ෂණීය උගන්වන ගුරුවරයාට කියනවා. හැබැයි එයාට ඒ සඳහා ඕන තරම් එක්ස්කියුසස් තියෙනවා. එයා කියනවා ඔයාගේ ඉවසීම හොඳටම මදි. මේවට කල් යනවා. ඔයා ඉවසන්න පුරුදු වෙන්න ඕනේ කියලා. ආයෙහුවම එයා කියනවා ඔයා ආකර්ෂණීය විශ්වාස කරන්නේ නැහැ. ඔයාගේ හිතේ ආකර්ෂණීය වැරදි කියන අදහස තියෙනවා. ඔයා ආකර්ෂණීය සැක කරනවා. ඒ හින්දා ඔයාට ආකර්ෂණීය වැඩ කරන්නේ නැහැ. ආයෙහුවම එයා කියනවා ඔයා ආකර්ෂණීය ගරු කරන්නේ නැහැ. ඔයා ආකර්ෂණීය වැරදි කියලා අනිත් අයට කියනවා. ඒ නිසා ඔයාට ආකර්ෂණීය වැඩ කරන්නේ නැහැ. මේක වැඩ කරන්න නම් මේකට රෙස්පෙක්ට් කරන්න ඕනේ. ඔයා මේකට ගරු කරන්න ඕනේ. ඔයා මේක හරි කියලා පිළිගත්තොත් විතරයි ඔයාට මේක වැඩ කරන්නේ. ඔය විදිහට අමුතුම විදිහේ එක්ස්කියුසස් කියලා තමාට විරුද්ධව එන හැම මතයක්ම යටපත් කරන්නට
ආකර්ෂණ නීතිය උගන්වන බහුතරයක් කටයුතු කරනවා. මෙතනදී මම ඊළඟට බැලුවා මේ ආකර්ෂණ නීතිය උගන්වන ලෝකේ ඉන්න ප්‍රබලම චරිත ගෙවන ජීවිතය ගැන පොඩ්ඩක් හොයන්න. මම හොයලා බැලුවාම ඒ ගොඩක් අය ගෙවන්නේ බල්ලන්ට නිල්මණික් වලින් ගහන්න පුළුවන් තත්ත්වයේ ප්‍රකෝටිපති ජීවිත. හැබැයි තවදුරටත් හොයලා බැලුවාම ඒගොල්ලන්ට ඔය තරම් මුදල් සම්භාරයක් ලැබිලා තියෙන්නේ ඒ අය ආකර්ෂණ නීතිය උගන්වන්න පටන් ගත්තට පස්සේ. එතකොට කොහෙන්ද සල්ලි හම්බෙන්නේ? ආකර්ෂණ නීතිය ඒගොල්ලෝ උගන්වන්නේ නිකන් නෙමෙයි, පිනට නෙමෙයි. ඒගොල්ලෝ ඒකට අධික මුදලක් අය කරනවා. එතකොට ඔය මුදල් ඔක්කොම පොම්ප කරන්නේ එයාගේ ශිෂ්‍යයෝ නෙමෙයිද? ඔතන ඕගොල්ලන්ට මොකක් හරි අවුලක් පේන්නේ නැද්ද? අපේ රටේ දේශපාලකයෝ මුලින්ම ඡන්දෙ ඉල්ලන්න එන්නේ පුස්බයිසිකලේ එහෙම නැත්නම් ස්කූටියේ නැගලා. ඒගොල්ලෝ පාර්ලිමේන්තු ගියාට පස්සේ පදින්නේ BMW. ඒ වගේ දෙයක් තමයි මෙතන වෙලා තියෙන්නේ කියලා ඕගොල්ලන්ට හිතෙන්නේ නැද්ද? ඕගොල්ලෝ මොතන හිතන්න ඒ අයට ඔච්චර මුදලක් ලැබුණේ ආකර්ෂණ නීතියෙන්ද එහෙම නැත්නම් ආකර්ෂණ නීතිය ඉගෙනීමෙන්ද කියලා. ඒ දේශිතීම ඕගොල්ලන්ටම බාරයි. මගේ වීඩියෝස් මුලින් ඉඳලා බලපු කෙනෙක්ගේ විචාර බුද්ධිය මේ වෙනකොට අනිවාර්යයෙන්ම ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒක මට විශ්වාසයි. මම හිතනවා ඒ අයට මේ දේ තමගේ විචාර බුද්ධියට දාලා කලතලා මොකද්ද මෙතන වෙලා තියෙන්නේ කියලා බලන්න පුළුවන් වෙයි කියලා. හරි, දැන් මම කියන්නම් මේ law of attraction ඉගෙන ගන්න එන ආධුනිකයෙක්ට තමන්ගේ ගුරුවරයා දෙන සුලභ අභ්‍යාසයක්. දැන් උපකල්පනය කරන්න law of attraction ඉගෙන ගන්න එන කෙනාගේ නම භාතිය කියලා. ගුරුවරයා භාතියට law of attraction වැඩ කරන්නේ කොහොමද? ඒවට අදාළ තියරි තමගේ සිතුවිලි සුසර කරගන්නේ කොහොමද වගේ බේසික් දේවල් ඔක්කොම උගන්වනවා. උගන්වලා එයා කියනවා මම දැන් ඔයාලට දෙනවා චූටි පරීක්ෂණයක්. ඒ පරීක්ෂණේ ඔයා කරලා සතියකින් ආයෙ පාරක් මාව හම්බෙන්න එන්න ඕනේ. මම මේ කියපු ප්‍රතිඵල ඔයාලට ලැබුණ නැත්තම් මෙතුවා කාලයකට ඔයා කියපු සියලුම ගෙවි මම ඔයාලට ආයෙ පාරක් ගෙවනවා කියලා ඔය ගුරුවරයා කියනවා. ඊටාම බරපතල ප්‍රකාශයක් නෙමෙයිද? මොකද්ද මේ අභ්‍යාසය? ගුරුවරයා භාතියට කියනවා ඔයා පාරේ යනකොට නිතරම හිතන්න ඕනේ නිතරම රිදී පාට වාහනම පේන්න කියලා. ඔයා හිතන්න ඕනේ රිදී පාට වාහන ඔයා වෙත ආකර්ෂණය වෙන්න ඕනේ කියලා. ඔයා හැම වෙලාවෙම හිතන්න ඕනේ රිදී පාට වාහන ගැන කියලා ගුරුවරයා භාතියට කියනවා. ඔය වැඩෙන් ඔයා සාර්ථක වුණොත් ඔයාට ඔය ක්‍රමෙම යොදාගෙන මුළු විශ්වයම හසුරන්න පුළුවන් කියලා ගුරුවරයා භාතියට කියනවා. ඒ ක්‍රමෙන් ඔයාට ඕනෙම දෙයක් ආකර්ෂණය කරගන්න පුළුවන් කියලා ගුරුවරයා භාතියට කියනවා. මට ඉතින් හරි ආසයි අලුත් දේවල් අත්දැක බලන්න. මම ඉතින් ওই දේ ඇත්තටම මගේ යාළුවෙක්ට කිව්වා. එයා කැමති වුණා ඕක හරිද නැද්ද කියලා පොඩක් ප්‍රැක්ටිකලිම කරලා බලන්න. මම ওই දේ ඕගලන්ට කියනවා කියලා වීඩියෝ එක මුලදීම කිව්වා. දැන් මම ඒ දේ ඕගලන්ට මේ කියන්න යන්නේ. මම මගේ යාළුවාට කිව්වෙත් මම කලින් කිව්ව භාතියට දීපු ප්‍රැක්ටිකල් එකම කරන්න කියලා. මම කිව්වා ඔයා මට සති දෙකකින් ඇවිල්ලා කියන්න මොකද වෙන්නේ කියලා. එයා මට සද්දකින් කෝල් කරලා කියනවා මචං මාර වැඩේ හරිනේ. මට පේන්නෙම රිදී පාට වාහන මාර වැඩේ මචං කියලා මට කිව්වා. මගේ යාළුවා වැඩි හොඳට කියලා කවුන්ට් එකකුත් තරම් තිබ්බා. දැන් එයා දන්නවා දවසකට මෙච්චර රිදී පාට වාහන ප්‍රමාණයක් පේනවා කියලා. එක්කෙනෙක් කියපු මතයක් මේක. ඊට පස්සේ මං හිතුවා තව කෙනෙක් ළඟ මේක පරීක්ෂා කරවන්න ඕනේ කියලා. ඊට පස්සේ එයා යන රූට් එකේම යන තව යාළුවෙක් මම කොහමරි හොයාගත්තා. ඊට පස්සේ එයාට මං කිව්වහම එයාට ඇත්තටම මේ ආකර්ෂිතය ගැන තඹ සතේක විශ්වාසයක් නැහැ. හැබැයි මම කිව්වා හින්දා එයා ඒ දේ කරන්න මාත් එක්ක එකතු වුණා. ඊට පස්සේ මම එයාට කිව්වා ඔයා සල්ලි දෙකක් මේක බලලා මට කවුන්ට් එකක් දෙන්න කියලා. එයාත් මට එයාගේ ප්‍රතිඵලය කිව්වා. එයාට ලැබෙන්නේ අර කලින් යාළුවාට ලැබුණා වගේම කවුන්ට් එකක් තමයි. ඇත්තටම මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? මෙතන ආකර්ෂණ නීතිය කියන දේ වැඩ කරලාද? අපි ඒක පොඩ්ඩක් සයන්ටිෆිකලි විකරම් කරලා බලමු. ඇත්තටම පාරේ ඕන තරම් රිදී පාට වාහන යනවා. හැබැයි ඔයා ඒ දේ ගැන විපරමින් බැලුවොත් ඔයාට ඒක විශේෂීකරණය වෙලා පේනවා. මේක කොග්නිටිව් සයන්ස් වලදී විස්තර කෙරෙන්නේ the frequency illusion කියලා. මේක selective attention bias සහ confirmation bias කියන න්‍යායන් දෙකේ එකාසුවක්. මම මේ තියරි ගැන වැඩිදුර කතා කරන්න ගියොත් මේ වීඩියෝ එක මම කරන දිග වීඩියෝ එකක බවට පත් වෙනවා. ඒ නිසා ඒ තියරි දෙක ගැන වෙනම එපිසෝඩ් එකක් ගේන්න බලාපොරොත්තුෙන් ඒ දේවල් ගැන කියන එක මෙතනින් මම පොඩ්ඩක් නවත්තනවා. මොකද්ද මේකේ අර්ථය? මේකේ සරලාර්ථය තමයි අපි යම් දෙයක් ගැනම වැඩියෙන් හිතන්න පටන් ගත්තොත් අපිට ඒ දේ හැම තැනම තියෙනවා වගේ පේනවා කියන එක. මෙතන මම ඔයගලන්ට ප්‍රැක්ටිකල් උදාහරණයක් දෙන්නම්.
ඔයගන්ට මතකද කාලයක් ලංකාවේ රාවයක් පැතිරුණා හැම බුදු පිළිමකින්ම බුදු රැස් විහිදෙනවා කියලා. මතක් කරලා බලන්න ඒ කාලේ මටත් ওই දේ ඇහිලා මමත් ගිහිල්ලා තියෙනවා බුදු පිළිම බලන්න. ඇත්තටම ඒ කාලේ මට මතක විදියට මම 11 වසරේ වගේ. ඇත්තටම ඔය බුදු රැස් විහිදීම එදා විතරක් නෙමෙයි අද ගිහිල්ලා බැලුවත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔතන තියෙන්නේ වර්ණ සහ ආලෝකය පරාවර්තන වීම අතර තියෙන එක්තරා විදිහක සංසිද්ධියක්. තැඹිලි පාට ගාලා තියෙන බුදු පිළිම වලට ආලෝකය වැටුනහම චීවරය සහ සමාතර තියෙන පොඩි රේඛාව තුලින් බුදුරැස් විහිදෙනවා වගේ අපිට පේනවා. ඒක එක්තරා විදිහක ඉලුෂන් එකක්. අපේ ඔළුවේ බුදුරැස් කියන දේ තිබෙන හින්දා අපි හිතනවා මේක තමයි බුදුරැස් විහිදීම කියලා. ඇත්තටම මෙතන තියෙන්නේ වර්ණ සහ ආලෝකය අතර තියෙන විද්‍යාත්මක පැහැදිලි කිරීම. ඒ දේ අපි ඊටාම අවධානයෙන් බැලුවින් හින්දා තමයි ඒක අපිට හැම බුදු පිළිමයකම වගේ එදා පෙනුනේ. හැබැයි කලින් ඔක පෙනුනේ නැත්තේ අපි අවධානයෙන් නොබැලුණු නිසා. ඔය විදිහට පුළුවන් ඔය ෆ්‍රීකවන්සි ඉලුෂන් කියන දේ සරලව පැහැදිලි කරන්න. හැබැයි මම මෙතන ඔය දත්ත යොදාගෙන ඔය ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් වලින් වන හැම දෙයක්ම ෆ්‍රීකවන්සි ඉලුෂන් එකක් කියලා කියන්නේ නැහැ. මොකද මට එහෙම කියන්න දත්ත මදි. තව ලොකු නියඳි යොදාගෙන ඔය ගැන පරීක්ෂා කරන්න ඕනේ. තව ප්‍රබල ස්ටැටිස්ටිකල් ඩේටා අවශ්‍ය වෙනවා. ඔය ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් වලින් වෙන්නේ ෆ්‍රීකවන්සි ඉලුෂන් එකක්මද කියලා පවසන්න. ඒ වෙනකම් මම මේ වීඩියෝ එකෙන් කියන්නේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් වලින් වෙන හැම දෙයක්ම ෆ්‍රීකවන්සි ඉලුෂන් එකක් කියලා. ඔයාලට පුළුවන් පොඩි ප්‍රැක්ටිකල්ස් කරලා ඔයාටත් ඔය වගේ අත්දැකීම් ලබා ගන්න පුළුවන් කියලා පරීක්ෂා කරලා බලන්න. මෙච්චර වෙලාවක් මම මේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියන දේ රිවිව් කරේ නූතන විද්‍යාව, පටහැර විද්‍යාව යොදාගන්නේ. දැන් මම එන්නම් පෙරදිග ශාස්ත්‍ර ආශ්‍රයෙන් කොහොමද මේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියන දේ ඇනලයිස් කරන්නේ කියලා ඕගොල්ලන්ට කියලා දෙන්න. මෙතනදී ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් උගන්වන අය තමන්ගේ ඉගැන්වීම් උපමට්ටම් කිරීම සඳහා ප්‍රබල වශයෙන්ම යොදාගන්නේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්. ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් උගන්වන ගුරුවරුන් තමාගේ වෙබ්සයිට්ස් වල, තමාගේ බ්ලොග්ස් වල සඳහන් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ විසින්ම මේ ආකර්ෂණ නීතිය නිවැරදි කියලා දේශනා කරලා තියෙනවා කියලා. හැබැයි මට අද වෙනකම් ඒ වගේ සූත්‍රයක් කොහෙන්වත් හමු වුන්නේ නැහැ. කාට හරි කෙනෙක්ට ඒ වගේ සූත්‍රයක් මේ වෙනකොට හමු වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒක මට එවන්න. හැබැයි ඒක කවවර ස්වාමීන් වහන්සේ කෙනෙක් ලියපු පොතක් වෙන්න බෑ. ඒක ත්‍රිපිටකය තුල තියෙන සූත්‍රයක් වෙන්නම ඕනේ. ත්‍රිපිටකය තුල තියෙන පාඩයක් වෙන්න ඕනේ. අට කතා තීකාවල තියෙන පාඩයක් වෙන්නම ඕනේ. එහෙම වුත් අනිවාර්යෙන් මම මේ දේවල් ත්‍රිපිටකය පරිශීලනය කරන ස්වාමින් වහන්සේ කෙනෙක් ලව්වාම පරීක්ෂා කරලා ඒ දේ මුළු සමාජයේම උදාහරින්න. මෙතනදී බුදුරජාන් වහන්සේ දේශනා කරපු මනෝ පුබ්බංකම ධම්මා මනෝසෙට්ටා මනෝමය වැනි පාඩ සහ කසින භාවනාවල තියෙන භාවනා උපක්‍රම යොදාගෙන තමගේ මනස ඊටාම ශක්තිමත් කර ගැනීම කියන දේ පාදක කරගෙන ආකර්ෂණ නීතිය බුදුදහම මගින් නිවැරදි කියලා ඔප්පු වෙනවා කියලා කියන්න ආකර්ෂණීය උගන්වන කට්ටිය ඊටාම ප්‍රබල උත්සාහයක නියැලෙනවා. ඇත්තටම බෞද්ධ ඉගැන්වීම් වලින් භාවනා යොදාගෙන මනස දියුණු කරලා අපිට හිතා ගන්නවත් බැරි දේවල් කරන්න පුළුවන්. එහෙම හැකි කියලා මම අහලා තියෙනවා. භාවනා යෝගීව ඉන්න ස්වාමින් වහන්සේලා මම ළඟින් ඇසුරු කරනවා. උන්වහන්සේලාගේ අත්දැකීම් මගින් මම එහෙම දේවල් එහෙම වෙන්න පුළුවන් කියලා අහලා තිනවා. ඒ වගේම පූජ්‍ය නායෝනි අරියදම්ම ස්වාමීන් වහන්සේ වගේ යතිවරයන් වහන්සේලාගේ දේශනා ඇසුරුනොත් ඒවා ඇත්ත කියලා ඔප්පු වෙනවා. ඒ විතරක් නෙමෙයි අග්ගමහා පඬිත බලංගොඩ ආනන්දමෛත්‍රී ස්වාමීන් වහන්සේ කරපු දේශනා වලින් සහ උන්වහන්සේ ලියලා තියෙන පතපොත වලින්ද මේ භාවනා යොදාගෙන මනස දියුණු කරලා විශ්මයජනක දේවල් කරන්න පුළුවන් කියලා අපේ බුද්ධ දේශිතය තුළ අන්තර්ගත වෙනවා කියලා මුළු ලෝකයටම කියලා තියෙනවා. නමුත් ඒ වගේ දේවල් කරන්න දීර්ඝ කාලයක් තිස්සේ නිවැරදිව ගුරු ඇසුරක් ඇතිව භාවනා පුරුදු කරන්න ඕනේ. මටත් යම්තාක් දුරකට භාවනා සම්බන්ධ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මම ඒක මෙතන අවශ්‍ය නැති නිසා කියන්න යන්නේ නැහැ. නමුත් ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් තුල මේ වගේ කිසිම භාවනා ක්‍රමයක් සඳහන් වෙන්නේ නැහැ. ඔන්න ඒක නොගැලපීමක්. ඊළඟට මොකක්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පරම හරය? බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ පරම හරය තමයි චතුරාර්ය සත්‍ය. උන්වහන්සේ දේශනා කළා තියෙන්නේ සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි, නොපමාව කුසල් ධම්ම යෙදෙන්න කියලා. උන්වහන්සේ කියන්නේ මේ ඉපදෙමින්, ලෙඩ වෙමින්, මැරෙමින්,
යන සසරින් මිදිලා නිර්වාණගාමී වෙන්න කියලා. ඒක තමයි බුදුදහමේ හරය. හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගිනි නිවන්න වෙහෙසනවා වගේ ඔබත් වහාම මේ සසරින් ගැලවිලා ඈතර වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ශ්‍රේෂ්ඨ ධර්මය අපිට එදිනදා ජීවිතයේදී අවශ්‍ය වෙන 100% ලෞකික දේවල් ආකර්ෂණය කර ගැනීම වැනි ඊටාම ලාමක දේවල් විග්‍රහ කිරීමට යොදා ගැනීම මොන තරම් සාධාරණද නැද්ද කියන එක ඕගොල්ලන්ටම හිතන්න මම ඉඩ හරිනවා. මට නම් ඒකේ කිසිම සාධාරණීත්වයක් පේන්නේ නැහැ. හරි. දැන් මොකද ඕගොල්ලන්ට හිතෙන්නේ? මට හිතෙන දේ අවංකව මෙතන කියන්න. ඇත්තටම මේ law of attraction වලින් උගන්වන දේවල් නරක දේවල් නෙමෙයි. ඒකෙන් කොහෙවත් හොරකම් කරන්න, මංකොල්ල කන්න, මිනි මරන්න කියලා උගන්වන්නේ නැහැ. අපි දක්ෂ වෙන්න ඕනේ law of attraction වලට වන්දි බට්ටේක් වෙන්නේ නැතුව ඒකේ කියන පුංචිම හරි හොඳ දෙයක් තියෙනවා නම් ඒක අපේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා යොදා ගන්න. ඒක තමයි අපේ දක්ෂතාවය, ඒක තමයි අපේ කුසලතාවය වෙන්න ඕනේ. මෙතන කියලා දෙන විදිහට යම්කිසි ඉලක්කයකට යනකොට ඊටාම නොපසුබස්නා වීරෙන් ඒ ඉලක්කේ කරා යන්න කියන දේ ඊටාම හොඳයි. එහෙම වුණාම එයාට ඉලක්කය සපුරා ගැනීමට තියෙන probability එක සම්භාවිතාවය ඊටා වැඩි වෙනවා. ඒක ආකාශයේදී උගන්වන එක හොඳ දෙයක්. නමුත් එක ඉලක්කයක්ම ඔයාගේ මුළු ජීවිතේම කරගන්න එක හොඳ දෙයක් නෙමෙයි. යම් අවස්ථාවලදී ඔයාට වෙයි ඔයාලේ ට්‍රැක් එක මාරු කරන්න. එතකොට ඒ මාරු වෙච්ච ට්‍රැක් එක ඔස්සේ ඉස්සරහට යන්න. තමාට ලැබෙන දේ තමා සතුටු වෙන්න ඔයා ඉගෙන ගන්න ඕනේ. හැබැයි ආකර්ෂණීය කියලා දෙන විදිහට ඔයා එක ඉලක්කයක් ඔස්සේම යන්න ඕනේ. ඒ මුළු ඉලක්කයම ජීවිතේ කරගන්න ඕනේ. ඒක එහෙම කරගන්න එපා. එහෙම කරගත්තොත් මිනිස්සු පිස්සු වෙලා තමයි නවතින්නේ. ඇයි එහෙම වෙන්නේ? බැරිලා හරි ඔයාට ඉලක්කය ලැබුණ නැත්නම් ඔයාට අහිමි වීමේ වේදනාව ඔයාට දරා ගන්න බැරි වෙනවා. හැබැයි ඔයාට පුළුවන් නම් ඔයා යන ගමන පොඩ්ඩක් හරි මාරු වුණොත් වෙනස් වුණොත් ඒ චේන්ජ් එක ඔස්සේ ගිහිල්ලා ඔයාගේ ජීවිතේ දිනන්න ඔයාට ඊටාම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඕක මම දකින විදිහට ආකර්ෂණීය තියෙන එක ලූස් පොයින්ට් එකක්. මම මෙතන ඇත්ත ලෝකයේ සිද්ධ වෙච්ච දේ ඔයගොල්ලන්ට කියන්න. මම ළඟින්ම ආශ්‍රය කරන මිත්‍රයෙක් ඉන්නවා ටූරිසම් කරන. එයා ඒ කාලේ ටූරිසම් වලින් හිණිපෙත්තටම ළඟා වෙන්න ඔන්න මෙන්න හිටියේ. එයාගේ මුළු ජීවිතේම තමයි ටූරිසම් කියන්නේ. එයා ඊටාම ආශාවෙන් ඔය ටූරිසම් කියන දේ කරා. හැබැයි COVID-19 හින්දා එයාගේ මුළු ටූරිසම් ෆීල්ඩ් එකම බිඳුවටම වැටුණා. හැබැයි එයා වැටුනේ නැහැ. එයා ඊට පස්සේ පටන් ගත්තා වඩු වැඩ. අද එයා අති සාර්ථකව වඩු වැඩ කරගෙන යනවා. ඒකට තමයි කියන්නේ තනේ හැටියට ඇනේ ගහනවා කියලා. දැන් ඔයා හිතන්න එපා ඔය පුද්ගලයා ඉගෙන ගත්ත නැති පොරක් කියලා. නෑ. ඔහුට කැලේ විශ්වවිද්‍යාලයේ ඩිග්‍රී එකක් තියෙනවා. ෆස්ට් ක්ලාස් ඩිග්‍රී එකක් තියෙනවා. එහෙම තියාගෙන තමයි එයා ඒ වගේ දේවල් කරේ. හැබැයි එයා ටූරිසම් වැටුණ වෙලාවේ වැටුණා නම් එයාට නැගිටින්න පුළුවන්ද? බැ. එයා කරේ ට්‍රැක් එක මාරු කළා. මාරුච්ච ට්‍රැක් එක ඔස්සේ ගිහිල්ලා ජීවිතේ ජයගත්ත එක. අද එයා අති සාර්ථක ව්‍යාපාරිකයෙක්. මං හිතන්නේ එයා ටූරිසම් වලට ආයි එයි කියලා. මොකද එයාට හොඳ ලාභයක් ලැබෙනවා. එයා දැන් කරන වඩු වැඩවලින්. ඒ කෙනාගේ නම මෙතන මම කියන්න යන්නේ මොකද මම ඒකට අවසර ගත්තේ නැති නිසා. තව දෙයක් මම මෙතන කියන්න. මගේ අත්දැකීම් වලට අනුව දෙයක් ලැබිලා නැහැ. මං ඒ දේ ලබා ගන්න ඕනේ කියලා තැන ඉඳලා වැඩ කරන එක මට දැනටමත් දෙයක් ලැබිලා තියෙන්නේ. මං මේ දෙයත් එක්ක ජීවත් වෙනවා කියලා හිතලා වැඩ කරන එකට වඩා සාර්ථකයි. ඒ කියන්නේ ඉස්සරහින් පේන ගෝල් එකට යන්න ඕනේ අපිට ඒ දේ ලැබිලා නැහැ කියන තැන ඉඳලා. හැබැයි ආකර්ෂණීයදී කරන්නේ ඒක නෙමෙයි. ඔයා ඒ දේ ලැබිලා කියලා ඒකත් එක්ක ජීවත් වෙනවා. එතකොට ඒ දේ ඔයාගේ පාර්ට් එකක් වෙනවා. එතකොට ඒ දේ බැරලා හරි නොලැබුණොත් පාර්ට් එක දරා ගන්න බෑ. මං කලින් කිව්වාගේ මිනිස්සෙක් පිස්සෙක් වෙන්න පුළුවන්. මිනිස්සෙක් මානසික රෝගියෙක් වෙන්න පුළුවන් ඒ දේ හින්දා. හැබැයි දුරදින ටාගට් එකකට යනකොට ඒ ටාගට් එක මිස් වුණොත් අපිට අරතරන් ටෙන්ෂන් එකක් එන්නේ නැහැ. මොකද අපි ඒක අපේ කරගත්තේ නැති නිසා. ඒ දේ පොඩ්ඩක් තාරකේ උත්තන්න කියලා මම ඔයගලන්ට ආරාධනා කරනවා. ඒ ඔස්සේ බලනකොට ඔය අනාගතයේ වර්තමානයේ සිටම ඊටාම තදින් අලුනොත් යම් කිසි විදිහකට ඒ අනාගතයේ කැඩලා බිඳලා ගියොත් ඔයාට ඒක දරාගත නොහැකි ආතතියක් බවට පත් වෙනවා. ඔකට තමයි කියන්නේ too much anything is good for nothing කියලා. ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නැහැ. අනිත් අතට ගත්තොත්
මොකක් හරි දෙයක් සාර්ථක කරගන්න අනිවාර්යයෙන්ම අපි කැපකිරීම කරන්න ඕනේ. හැබැයි ආකර්ෂණ නීතියේදී මේ කැපකිරීම වලට වඩා තැනක් දෙන්නේ මේ මනසින් කරන සෙල්ලමට. ඔවුන් හයිලයිට් කරන්නේ මේ මනසින් කරන සෙල්ලම තමයි වැඩි වශයෙන්. එතකොට ආකර්ෂණ නීතියමගේ එක්තරා විදිහකට මිනිස්යාව අලස කරනවද කියන සැකය, සාධාරණ සැකය මට මතුවෙනවා. අනිවාර්යෙන් ඔයාලා ළඟ පොසිටිව් තින්කින් තියෙනවා නම්, මට මේක කරන්න පුළුවන් කියලා හැඟීම ඔයාගාව තියෙනවා නම්, ඔයාට නොපසුබස්න වීර්ය උත්සාහය තියෙනවා නම්, ඔයාට කැපවීම වැඩ කරන්න පුළුවන් නම්, ඔයාට සාර්ථක වීමට ඉතාම ප්‍රබල සම්භාවිතාවක් තියෙනවා. හොඳට මතක තියාගන්න, ඔයාට ඕනේ තරුවක් වෙන්න නම් ඔයා ටාගට් කරන්න ඕනේ ඉරක් වෙන්න. එතකොට ඉරක් වෙන්න බැරි වුණොත් නවතින්නේ තරුවක් වෙලා. ඔයාට විභාගයේට B එකක් නම් ගන්න ඕනේ. ඔයා ටාගට් කරන්න ඕනේ A එකට. පොඩ්ඩක් අර මිස්සුනොත් එන්නේ B එකට. B එකක් ගන්න කෙනා B එකටම ටාගට් කරොත් මිස්සුනොත් නවතින්නේ C එකේ. හොඳට මතක තියාගන්න මම මේ කියපු දේ. එහෙනම් ඔන්න ඔක තමයි law of attraction සම්බන්ධව බුදුදහම සහ නූතන විද්‍යාව යොදාගෙන මම කරපු පරීක්ෂණයේ ප්‍රතිඵල ඕගොල්ලන්ට ගෙනාපු විදිහ. එතනදී මම ඕගොල්ලන්ට මේ පරීක්ෂණ ප්‍රතිඵල සහ මම හිතන දේ පැහැදිලිව කිව්වා. ඊට අමතරව මම ඕගොල්ලන්ට කිව්වා පොඩි ප්‍රැක්ටිකල් ටිකක් ඕගොල්ලන්ටම කරලා බලන්න පුළුවන් ආකාරයේ. වීඩියෝ අවසානයේදීත් මම මේක කියන්නම්. මම මේ කරපු රිවිව් එකෙන් කවුරු හරි කෙනෙක් විශ්වාස කරගෙන හිටපු දෙයකට අංශු මාත්‍රයක හරි බාධාවක් හිරිහැරයක් වුණා නම් මම ඒකට 10 වාරයක් සමාව ඉල්ලනවා. මම මෙතන කළේ මේ පටලවිලා තියෙන ආකර්ෂණීය කියන දේ විද්‍යාව සහ බුදුදහම කියන දේ යොදාගෙන පුළුවන් උපරිමයෙන් සොසර කරලා පැහැදිලි කරලා දෙන එක. මෙතනදී කරන්න ඕන දේවල් සහ කරන්න අවශ්‍ය නැති දේවල් මගේ අදහස් විදිහට මම ඔයගොල්ලන්ට කිව්වා. ඕකට විතර ඕනම දෙයක් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් විදිහට දාන්න. වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් ඕගොල්ලෝ අනිත් අයත් එක්ක ෂෙයා කරන්න. එතකොට මේ දේ බලලා ඒගොල්ලන්ගේ දැනුම වර්ධනය කරගනි. ඒ වගේම ඔයාට ඕන නම් මේ දේවල් ගැන මාත් එක්කම කතා කරන්න ඔයාට පුළුවන්. මම ක්‍රියේට් කරලා තියෙන knowledge bar කියන Telegram group එකත් එක්ක join වෙන්න. මම ඒකේ link එකක් මෙතනම දාන්නම්. ඒ වගේම වීඩියෝ එක බැලුවේ පළවෙනි වතාවට නම් අනිවාර්යෙන් මාව subscribe කරන්න. වීඩියෝ එකක් අප්ලෝඩ් කරපුව ගමන් ඉන්න ගන්න ඕන නම් notification එකේ තියෙන bell icon එක click කරලා all කියන option එකත් enable කරන්න. එහෙනම් ඊළඟ සතියේ මේ වගේ හරබර වීඩියෝ එකකින් මම ඔයගොල්ලන්ව හොයාගෙන එනවා. එතකන් මම ඔයගොල්ලන්ගේ අදට සමුගන්නවා. මම මధుජිත් සාගර.